හරි අපි පටන් ගමු. එතකොට ගෙදර වැඩ මම හිතන්නේ හෝම්වර්ක් කීපයක් මම දුන්න දීලා තිනවා. බින භාග ගණන් දෙක අතක දෙක තුන දුන්නනේ. ඒක ශනිකව ඉවර කරලා අපි පාඩමට යමු. පස්සේ කතා කරමු මෙන්න පළවෙනි ගාන. මේකේ බින භාග හොයන්න තියෙන එක පිළිවෙලට AB දාලා හොයන්න ඕන. මම නම් නිකන් හිතෙන් දැම්ම අර මේ කතාව මේක හොරට දාන්න පුළුවන්නේ. මේක අතින් වෙහුව මේක එක දාන්න ඕන කියන ඍණ එකයි. ඍණ එකයට මේක හරි. එතකොට අහන්නේ මගෙන් මෙන්න මේ කොටස මෙතන පොඩි වැරද්දක් තියෙනවා. එතන හරි. මෙන්න මේකේ බින්න භාග අපෝහණය කරන්න තියෙන්නේ. E9 හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි හොයප එක පාවිච්චි කරන්න ඕනේ. හොයප එක පාවිච්චි කරන්න ඕන. මේක හොඳට බැලුවොත් මෙන්න මේ තියෙන එකේ වර්ග වීමක් නේද අතන තියෙන්නේ. වර්ග වීමක් තියෙන්නේ. තුනේ ඉලක්කම අයින් කරමු. තුනේ ඉලක්කම පස්සේ දාගමු. එන මම කෙලිම මේකේ වර්ගෙ මේ තියෙන එක මම දෙපැත්ත වර්ග කරන්නම්. මේකයි සමාන නම් x වර්ග ඍණ 9 සමාන x ඍණ 3 x ධන 3 නම් ඒක දෙපැත්ත වර්ග කරන්න පුළුවන්. ඒක සමාන දෙන්නෙක් වර්ග කරන්න පුළුවන්. ඒතර මේක කෙලින් වර්ග කරමු. ඒතර මට ඕන එක ආයෙනවා. පළවෙනි පදේ වර්ගය, දෙවෙනි පදේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණේ. තේරුණේ? මේක නෝමල්, මේක නෝමල්. මෙන්න මෙතන මේ දෙක අයින් කරාට පස්සේ මෙන්න මේ තියෙන ආයතර උඩ කොටසමයි. කෙලින් මේ කොටස වෙනුවට ඒක දානවා. තේරුණානේ? දැන් මේක දෙකෙන් වැඩි කරමු. බොහොම සරල වෙනවා. දැන් හැබැයි ගානේ අහන්නේ ඒකනේ මටත් පොඩ්ඩක් දැක්කේ මේක එම නිසා කියලා. මේක හරි කොහොම හරි එකයට මේකේ වර්ගයනේ තියෙන්නේ. ඔව්. තුනේ ඉලක්කමකින් වෙඩලා. එම නිසා කියලා මේ ඔක්කොම තුනෙන් නැවත වැඩි කළා දාමු. එහෙනම් මේ ඔක්කොම තුනෙන් වැඩි කරමු. ඒකට මෙතන 3ක් එනවා, මෙතන 3ක් එනවා, මෙතන 3ක් එනවා, 6ක් එනවා, 6ක් එනවා. තේරුණා කියන්නේ? ඉතින් බොහොම සරල දෙයක්. ඒක විහිළුවක් නේ. හරි ඉන්න කැහන්න ඕනේ. අපි යමු මේකට යමු අපි. එතකොට මේකේ බින්න භාග මම හොයන්න ගියේ නෑ. මම මෙතන හෙව්වේ නෑ. මම හොයපු එක මම නිකන් මේක දැම්ම ක්ෂණිකව. මේක එන්න ඕනේ A යට මේක BX ධන C යට මේක එන්න ඕන. ඒක දැම්ම ඒක ඉවරයි. අන්න ඔහොම එන්න ඕන. ඊට පස්සේ ගානේ අහන්නේ ටිකක් අමුතු එකක්. මෙන්න මේකේ බින්න භාග නේද අහන්නේ. අහන්නේ මගෙන් මෙන්න මේ x ධන 1 යට x වරක් ඇත්තටම x වර්ග ධන 2x ධන 2 බින්න භාග තමයි අහන්නේ. මෙන්න මේ කොටු කරපු එකයි මේ අපි ගත් එක අතර සම්බන්ධය මොකද්ද? මේ දෙක අතර සම්බන්ධය විශේෂ සම්බන්ධයක් පේන්නේ නැහැ වගේ පේන්නත් පුළුවන්. නමුත් ඉතින් දකින්න ඕන. තේරුණ කතන්දරේ මේ තියෙන එකේ x තියෙන තැනට y දාගෙන ගියොත් අතෙන්ට y දාගෙන ගියා නම් හරි. එහෙනම් මේ තියෙන එක x t දාගෙන අරක t දාගෙන ගියා නම් හරි. මේකේ ඕනම දාන එකට ආදේශයක් දානවා කියන එක තේරෙනවනේ කියන්නේ හරි. එහෙනම් අපි x වෙනුවට දාමු x ධන 1 මේ x ධන 1 එන බවත් පේනවනේ මේ x ධන 1. මෙතනත් මේ x ධන 1 දැම්මොත් හරි x වෙනවා. මෙතන සුළු වෙලා මේකේ තේරුණ කියන්නේ හරි. එහෙනම් අපි මේක බින්න භාග හරි මේකේ x වෙනුවට x ධන 1 දාමු. x සමාන x ධන 1 කියන්නේ නැහැ වෙනුවට දාමු මේක. ඒකට මේ පැත්ත මෙහෙම වෙනවා. අර පැත්තටත් ඒක දාමු. 1 යට 2යි x වෙනුවට x ධන 1 දැම්මොත් x වෙනවා. x වෙනුවට x ධන 1 දැම්මොත් x ධන 1 ඍණ 1 x ධන 1 වර්ගය. දැන් පොඩ්ඩක් සුළු කරමු. මේක ඉරම මෙහෙම මේක x මේක යට මේ අපිට ඕන කොටස නිකම් වෙනවා. තේරුණානේ කියන්නේ? ඉතින් බොහොම පොඩි දෙයක්. ඒක මහා ලොකු කතාන්දරයක් නෙමෙයි. ඒක තේරෙන්න ඕන. එතකොට ඕක තමයි විශේෂය. මම තව ගානකුත් දුන්නා. මම ඒ ගාන ශනිකව හදන්නම් මේ බෝඩ් ඉරමදි. එතකොට ඒක නිකම්ම කියන්න කතාව ඉවරයි. ඒ වගේ තැනකදී අපි දකින්න ඕන වර්ග කිරීමක් වගේ කරන්න පුළුවන් ආදේශයක් දාන්න පුළුවන් කියන එක බොහොම සරල කතාවක්. ඊට වඩා කතා කරන එක ගැලපෙන්නේ නැහැ නේ. අපි දැන් පාඩමත් අන්තිමනේ. ඒක පාඩම ඉවරයි. යමු දැන් අමුතුම රටාවකට වෙනස් කරමු ක්‍රම ඉක්මනට. තව ගානක් තිබුණා. මෙහෙම එකක් නේ. මොකද්ද 4x වර්ගය ධන 4x ඍණ 6 දුන්නේ ඔහම ගානක් නේද? ඔව් ධන 4x ඍණ 6 2x ඍණ 1 ඝනය. මේකේ ඇත්තටම මේකේ පුනරාවර්තන සාධක දාන එක නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. මේකට පුනරාවර්තන සාධක දාගෙන යන්න පුළුවන් වෙයි. ඒකේ ප්‍රශ්නයක් නැති වෙයි. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි කියලා තේරි මම හදනකොට පුනරාවර්තන ගියොත් මේක නෝමල්ම ගානක් වෙයි. විශේෂ ගානක් වශයෙන් මම මේක දෙන්න හේතුව මේක මම දාන්න මෙහෙම 2x ඍණ 1කට දාන්නම් t කියලා. යට තනි කොටසක් නේ තියෙන්නේ. හරි ලස්සන දෙයක් වෙයි එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම. එතකොට ඇත්තම කතන්දරය මම මෙහෙම ගත්තොත් එවිට මේක ආදේශයෙන්. හරිද? මේක ආදේශයෙන් මට ලියන්න පුළුවන් නේද 4x වර්ග ධන 4x ඍණ 6 බෙදීම 2x ඍණ 1 ඝනය. මේක සමානයි. මේකට මම මේ ආදේශය දැම්මොත් තේරෙනවද මේ කතාව මොකද්ද? ඇත්තම කතාව මේක වර්ග කරොත් මොකක්ද දෙන්නේ? 4x වර්ගය ඍණ 4x එන්නේ නන්නේ. ඔව් මෙතන එහෙම එකක් නෑ. ඒක කමක් නෑ. අපි මෙහෙම දාමු. මම කිරීම කොටස් වලට ආදේශ කරන දෙකක් නම් අයින් කරන්න පුළුවන්. නමුත් මම මේක වර්ග 4x වර්ග දැම්මොත් t ධන 1 වර්ගය දාන්න පුළුවන් නේද මේකට?
මේ ආදේශය දැම්මොත් මේ වෙනුවට මට මේක ලියන්න ඕනේ. මේ 4x වර්ග කියන්නේ t ධන එකේ වර්ගය. හරි නේද? හරි. ධන 4x නේ මට එන්න ඕන. 4x කියන්නේ දෙවරක් t ධන එක. දැක්කත් දන්නේ ඍණ 6. බෙදීම කිරීම t වල ගණය. තේරුණා නේද කතාව? ඕක නේද ලේසිම දේ. හරිම සරලයි. දැන් මේක ටිකක් සුළු කරමු. මේ තියෙන t වර්ගය 2 2 4ක් වෙනවා. 4යි t. මෙතන 1යි 3යි කියන්නේ ඍණ 3යි. බෙදීම t වල ගණය. ඔන්න ඔහම. දැන් දුක හිතෙනව නේද නිකම්ම? දැන් වෙන වෙනම බෙදුමු. දැන් වෙන වෙනම බෙදුමු. ඒකයි විශේෂත්වය. දැන් වෙන වෙනම බෙදුමු. 1යට t. 1යට t ධන 4යට t වර්ගය ඍණ 3යට t වල ගණය. ඔන්න කතාව. දැන් ආදේශ කරමු t වෙනුවට t කියන්නේ කවුද? t වෙනුවට දාමු මේක. එම නිසා නැවත මේක බෙදීම මේක කියලා කියන්නේ t වෙනුවට දාමු අපි 2x ඍණ 1. ධන 4යට 2x ඍණ 1 වර්ගය ඍණ 3 මම අදහස් කරේ එහෙම එකක්. ඉතින් නෝමල් හැදුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩි දේවල් තමයි කියලා මේ කියන්නේ. තේරුණා කියන්නේ හරි. ඔක තමයි කතාව. කියපු දේ පැහැදිලි වෙන්න ඕනි. හරිනේ. එතකොන්දී අර වෙන වෙන මේක විශේෂයි. මේ යට එක තනි කොටසක් තියෙන්නේ. මෙහෙම දාගත්තම පටකලක් මෙහෙම වෙන වෙන බෙදන්න පුළුවන්. නිකම් වෙනවා. කොහොම එකයි හරිනේ. හරි. ඔක තමයි කතාව. හරි. අපි පාඩමට යමු එතකොට. ඔක තමයි සිද්ධිය. හරි අපි යමු එතකොට අද බලය ඉවර කරලා මේ කොටස විභාග ගණන් ටික ඔක්කොම දෙනවා. අලුත් පාඩමකුත් යනවා. ඊට පස්සේ දෙවෙනි කොටසත් අපි ඒත් එක්ක මත තියමු. ඊට අමතරව පොඩි වෙනස්කම් ටිකක් වෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. හරි අන්තිමට කතා කරමු. හරි ලියමු අනුමාත්‍රයක්. අද මේක අපි ඉවර කරලා කතා කරමු. නිදහස් බලයේ අනිවාර්යෙන් ගානක් එනවා දන්නවනේ කතාව. ඉතින් ඒක ඉවර කරාම ඉවරයි. ඒතර සම්පූර්ණයෙන් ලියමු බල යුග්ම කියලා. බල යුග්ම කියන මාතෘකාව කෙලිම 9 වසරේ තියෙනවා. කෙලිම 9 වසරේ. ඇත්තටම 9 වසරේ තියෙනවා. ඉතින් ඕන කෙනෙක් බලන්න පුළුවන් 9 වසරේ පොතේ ඔක බල යුග්ම ගැන සඳහන් කරලා තියෙනවා සම්පූර්ණයෙන්. අපි දන්නා බල යුග්ම කියන එක. නමුත් මේකේ අපි දන්නම ටිකම තමයි. නමුත් තව ටිකක් හොඳට ඇඟට වදින විදිහට මොකද්ද බල යුග්මයක සාරාංශ කතාව තේරුම් ගන්න බලමු. හරිම සරල සිද්ධියක්. ඉතින් බල යුග්මයක් කියන්නේ ඔක දන්න උඹලා ටිකක් කොච්චරවත් නොදන්න හේතුවක් නැහැ. යුග්මයක් කියලා කියන්නේ ගණිතයෙන් කතා කරව සමාන්තර විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම රේඛාවෙන් නැති බල දෙකක්. ඒක සාමාන්‍ය කතා කිරීමක් කරොත් අර නිකන් ටැප් එකක් කරනකොට වගේ ස්ටීම් වීල් එකක් කරකවනකොට වගේ මේ වගේ සිද්ධියකින් ඔය බල යුග්මයක් යෙදෙන්නේ. එතකොට ඒකට තමයි බල යුග්මයක් කියලා කියන්නේ. නමුත් ඕකේ ගණිතමය ස්වභාවයයි හැඩයයි විශේෂත්වයයි අපි ඒ ටික නිදහසේ කතා කරමු. එතකොට අපි මෙන්න මෙහෙම දෙයක් කරොත් ඇත්තටම අපි කතා කරොත් අපි නිකන් බොරුවට කතාවක් කියමුකෝ. මෙන්න මෙහෙම මොනවා හරි වස්තුවක් තියෙනවා කියමුකෝ. මේ වගේ වස්තුවකට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේ වගේ වස්තුවකට මම අපි නිකන් දඬු කෑල්ලක් කියමුකෝ. මේ වගේ දඬු කෑල්ලකට මම බලයක් දුන්නොත් දැන් මේකේ තිරස් බිමකින් අයිස් කුට්ටියක් උඩින් තියලා තියෙන. ඒතර පහළට බලයි උඩට බලයි සමානයි. ඒක අපි හිතෙන් අයින් කරලා තිරස්ස යෙදුවොත් එහෙම මෙන්න මෙහෙම බලයක්. මම මෙහෙම බලයක් දුන්නොත් මේක නිදහසේ තල්ලු වීගෙන උඩට යනවා. කියපු දේ තේරෙනවනේ. මෙහෙම බලයකුයි මෙහෙම 10කුයි මෙහෙම 2කුයි දුන්නොත් මේක ඇත්තටම 8කින් වගේ ඔන්නෝම ඉස්සරහට යනවා. ඒකෙන් වෙන්නේ වෙයි සාමාන්‍ය කතන්දරෙත් වෙන්නේ ඕක. මොනවත් නැතුව මේකට 10ක් දෙන ගමන් මේ පැත්තට 2ක් දුන්නොත් 8ක එකතුවකින් උඩට තල්ලු වීගෙන යනවා. ඇත්තම කතන්දරෙත් ඕක. තව විශේෂත්වය අනිත් අපි මෙතනින් මේක හයි කරලා අර ඇණයක් දාලා හයි කරලා මෙතනින් බලයක් දුන්නොත් හොඳටම ෂුවර් මේක වටේ මේක කැරකෙනවා. ඒතර මෙතනින් ඇණයක් දාලා අනිත් පැත්තට කැරකෙනවා. බොහොම සරලව ඒක වෙනවා. මූලිකව බල යොදන එක අනුව වෙන්නේ ඕක නේද? බල කීපයක් මෙහෙම යෙදුවොත් තනි බලය දැන් එහෙටයි මෙහෙටයි බල දුන්නොත් යම් හයි කරන්නේ නැතුව අයිස් කුට්ටියක් උඩින් තියලා එහෙට මෙහෙට බල දුන්නොත් ඔහොම ඇදීගෙන කොහෙට හරි යනවා. නැත්නම් සමතුලිතව තියෙන්නත් පුළුවන්. ඒතර බල දෙකක් දුන්නොත් ඒකෙන් වැඩි බලයේ පැත්තට යනවා. තේරුණා කිව්දේ අපි මෙහෙම දෙයක් කරොත් හයි කරන්නේ නැතුව හයි කරොත් කැරකෙනවා. ෂුවර් මේක හයි මේක ඇණයක් දාලා හයි කරොත් කැරකෙනවා. එහෙම නැතුව මම මෙන්න මේ විශේෂ ලක්ෂණයක් තියෙන මේ විදිහේ ක්‍රියාකාරකමක් කරන විශේෂ ක්‍රියාකාරකමක්. මොකද්ද කියලා කිව්වොත් මම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් මෙන්න මෙහෙම බල දෙකක් ඇත්තරම දානවා. මෙහෙම බල දෙකක් දානවා. මේක විශේෂයි හැබැයි. මේකේ විශේෂත්වය තමයි මම මෙහෙම ක්‍රියාකාරකමක් කරලා බලනවා මොනවා වෙයිද කියලා. සාධාරණයිනේ. මම කරන්නේ මොකද විශාලත්වයෙන් සමාන දිශාවෙන් දෙපැත්තට තියෙන බල දෙකක් එකම රේඛාවට නැති වෙන්නත් දානවා. ඇත්තටම එකම රේඛාවට එන්න දැම්ම කියපන්කෝ. මෙන්න මෙහෙම 10යි මෙන්න මෙහෙම 10යි දැම්මොත් අපිට හොඳටම තේරෙනවා මොනවත් වෙන්නේ නැහැ හෙල වෙන්නේ නැහැ නිකම්ම තියෙනවා. හැබැයි මෙහෙම තියලා මෙහෙම දැම්මොත් අපි දෙගොල්ලටම තේරෙනවා මේක කැරකෙනවා කියලා. නිකම් පෑනක් මෙහෙම තියලා දෙපැත්තෙන් මෙහෙම බල දෙකක් දාපන්කෝ කිසිම ගියමන් නැතුව කැරකෙනවා. සාමාන්‍යයෙන් කැරකෙන්නේ කොහෙන් හරි හයි කරොත්නේ. නමුත් මෙතනදී මේක හයි කරන්නේ නැතුවත් කැරකෙනවා. ඒකයි විශේෂත්වය.
ඒක හයි කරොත් කොහොමත් කැරකෙනවා. ඒක හරි. මෙහෙම දැම්මොත් දැන් විශාල මේක 10ක් දාලා මේ පැත්තෙන් මේක 10ක් දාලා මේක 15ක් දැම්මොත් එතකොට ඇදගෙන උඩට යනවා. ෂුවර් එකට මම උඩ කියන්නේ තිරස්ස යනවා. පැහැදිලි කතන්දරේ මේ විදිහේ එකක් දාපු ගමන් ඔන්න ඔය කිව්ව විශේෂ ලක්ෂණය පහල කරනවා. විශේෂ ක්‍රියාකාරකම් පෙන්නනවා. අන්න ඒ සංසිද්ධියට කියනවා බල යුග්මයක් කියලා. ඒතර බල යුග්මයක් ඔන්න ඔය කතන්දරයට කියන බල යුග්මයක් යොදනවා කියලා. ඒතර බල යුග්මයක විශේෂ දේවල් මොනවද බලමු අපි. දැන් කතා කරාද අපි ඔව් ආයි කතා කරොත් මොනවද විශාරත්වයෙන් සමාන වෙන්න නැත්තම් කේස්. දිශාවෙන් දෙපැත්තට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ කියන්නේ මූණට මූණ අනිත් පැත්තට අනිත් එක තමයි එකම රේඛාවේ නැති වෙන්නත් ඕනේ. එහෙම දැම්මොත් තමයි කැරකෙන්නේ. නැත්තම් කැරකෙන්නේත් නැහැ. ඒකයි කේස් එක. කියපු දේ තේරෙනවා හරි. ඒතර මෙන්න මෙහෙකට බල යුග්මයක් කියලා කියනවා. මුගේ ලක්ෂණ මොනවද? තව ටිකක් බලමු. විශේෂ දේවල් මොනවද? ඒකත් බලමු. ඒතර මේ ගැන කතාවක් කරමු. මේක කියදුවොත් මොනවද වෙන්නේ? ඒකත් බලමු. කතාව ඉවරයි. සියලු විභාග ගණන් ටික අද දෙනවා. මේ දක්වාපු සියලු ගණන් ටික දෙනවා. ගණන් ටික ඔක්කොම හදනවා. දන්නවා කතාව මේක අනික් ක්‍රමයට වඩා සාර්ථක කරගන්න try කරමු. සාරාංශය දැන් මම මේ හිත ඉන්නෙත් කොහොමත් මේක දිගටම යන්න තමයි plan එක. මගේ එකම අරමුණ තිබුණේ මොකද්ද? කොහොමත් 2022 වෙනකන් 2022 වෙනකන් අනිවාර්යයෙන් මේ ක්ලාස් එක දිගටම යන්න වෙනවා කියලා හිතලා තියෙනවා. මේ උඹලට අදාළ නැහැ මේක රිවිෂන් එක මම කී ඉස්සරහට. ඒක මම වැඩි විස්තරات එක්ක දැන් ආයෙත් කියන්න ගියස දැන් මේ plan කර යන ගමන් තියෙන්නේ. ඒකට හේතුව මේ ප්‍රශ්නේ තමයි. එතනින් පස්සේ මොනව වේද කියන්න බෑ. දැනට මගේ අරමුණ තිබුණේ මේවට සම්බන්ධ නොවී ඉන්න ෆෝන් එකත් එක්ක වැඩ කරන්න බෑ කියන එකනේ. අපි දෙගොල්ලට මේක තේරෙන්න ඕන. කවුරුත් ඒක මම කියන එක හැල්ලු කරනවත් නෑ අරකද මේක පොරටෝක් නෙවෙයි වෙන්න ඕන. උඹලටම තේරෙනවනේ කරන්න බෑ මේක කියලා. උඹලා තාම වෙනකනුත් ඔය රෙද්දව ලයින් කරන්නේ නැතුව අවශ්‍ය වැඩේ විතරක් ගන්න තරම් මොලයක් නැතුව වැඩ කරනවා නම් කොහොමත්ම කරන්න බෑ. කොහොමත්ම කරන්න බෑනේ. මේ බැරි බව මේ සැරෙත් ඕනනම් තේරෙයි. ස්ථීරවම. ඉතින් එතකොට දැන් හැම එකතෙම ෆෝන් තියෙනවා මම විතරක් මේක අයින් කරා කියලා ඒක ප්‍රැක්ටිකලි නෑ කියලා අපි ඔක්කොටම තේරෙනවනේ. අනිත් සර් ලොකු ඊට හපන් උඩින් උඩ දාගෙන දඟලන කතාවක් එනවනේ. ඒ නිසා මේක දිගටම යන ගතියක් එයි. යන ගතියක් එයි. හදිසියෙ ඒතර ඒකේ වාසි පැත්ත දැන් මම කතා කරන්න වෙනවා. ඒතර හැරිච්ච පැත්තට මේ වෙලාවේ ඔරුව පෙරලිච්ච පැත්තට හොඳයි කියන්න වෙන ගතියක් එනවා. ඒකට හේතුව ඉතින් හදිසියෙ ක්ලාස් එකට එන්න බැරි වුණොත් උට ගෙදර ඉඳන් ඒක බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නැත්තම් දැන් මට හිතෙන විදිහට මම නිකන් රිවිෂන් එකනේ මේක දල වශයෙන් කල්පනා කරේ දවස් දෙකක් යන එක බොහෝ දුරට හිතුවේ. එක දවසක් මේකෙන් කරලා අනිත් දවසේ නෝමල් ගෙන තුර දවස් දෙක මට ක්ලාස් එක දෙකට කඩලා කරන්නත් පුළුවන් නේ. තව ඉස්සරහට දැන් මේ සීමාව තව ටිකක් වැඩි කරොත් එහෙම. ඒ වගේ එන්නේ විදිහට බලමු. දැනට උඹලට කරන්න තියෙන්නේ මම කොහොමත් මෝඩ විදිහට මේක තීරණ ගන්න නෑ මොන විදිහෙන්වත්. ඒක දැන් මම මේකටත් කොහොම හරි අනුවර්තනය වුණානේ. ඒතර මේකේ මම තියෙන හොඳම ක්‍රමය මම දැන් හොය යන්නේ. ඒතකොට ඒක තව වාසි ගන්න ගොඩක් පුළුවන්. විභාග ගණන් ටික ඔක්කොම හදනකොට ඇත්තටම මම විභාග ගණන් බෝඩ් එකේ හදා දින්න ඕනේ නෑනේ. ඒතකොට එහෙම වුණොත් මට ගෙදරදී ඒක බලාගෙන ඉන්න කියලා දාන්න පුළුවන්. ඒතර උඹලා දැනගන්න ඕනේ ඒකට ගැළපෙන විදිහට සෙට් වෙන්න. ඒතර ඒක මමත් ෆෝන් එක ගන්න කිව්වනේ කියලා ෆෝන් එකත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. ෆෝන් එකේ ඔය ටික ඇරෙන්නේ සියලු දේවල් අමතක කරලා මේක කරන්න ඕනේ. ඊට පස්සේ ජීවිතේට ආයේ এডুকেෂන් සම්බන්ධ කිසිම දෙයක් බලන්න නැතුව ඔය බලන රෙද්දවලම බල හිටියනම් හරි. කරන්න ඕන ටික ඒක හරියටම පිළිවෙලට මම තව ටිකක් ඉස්සරහට කියන්නම්. දැනට වෙන්න ඕන ටික ඔය කිව්වේ. මොන විදිහින්වත් බය වෙන්න එපා. වැඩ ටිකක් ගන්නට කරනවා. දැන් මේකෙන් පස්සේ අපි දවස් දෙකටම මේක දාලා පටගාලා පේපර්සුත් කරලා මොන හරි කමිටියක් ඉක්මනට හොයාගමු. ඔය මොනවා කරත් අන්තිමට තමන් කරන වැඩ ටික තමයි ඉතිරි වෙන්නේ. ඒක ඉතිරි කරගන්න මම කියන ටිකම කරන්න වෙනවා. රිවිෂන් උනොත් දැන් කටු නෝට් එකක් ගහගෙන ඊට පස්සේ නෝට් එක ඔරිජිනල් ගැහුවා නම් හොඳයි. කටු නෝට් එකක් මම තියරි උන්ට නම් කියන්නේ ගාන පව සියලු දේවල් කටු කියලා. උඹලා රිවිෂන් නිසා උඹලා කරන්න ඕන ගාන නම් ලිව්වට කමන්නේ. ගාන ඔරිජිනල් එකේ ලිව්වා ලේසි ගානක් වගේ නම් හදලා දැම්මා. තරමක හොඳ ගානක් නම් ඒක වෙන කොලයක හදලා පස්සේ ආයෙක ලිව්වා නම් හරි. ඒතර විලා විතරි කරන්නත් ඕනේ කොච්චර කිව්වත් රිවිෂන් නේ. හරි ඒ වගේ මම ඉස්සරහට ඒක හරි පිළිවෙලට කියන්නම්. දැන් මේ දවස්වල තාමත් ඒක යන ගමන් ඉන්නේ. හරි අපි හිතන ගමන් ඉන්නේ. මේ හරි දෙයක් කරගෙන ඊට පස්සේ යමු. කොහොමද දවස් දෙක යන්නේ කියමු. සමහර විට ඔය කියන පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. 2000 හැබැයි මේක වෙනවා. 2022 ක්ලාස් එක දක්වා ස්ථීරවම 2022 දක්වා අනිවාර්යයෙන්ම නෝමල් ක්ලාස් එකකුයි මේ ක්ලාස් එකයි යනමමයි දිගටම. ඒක අරන් යන්න වෙනවා. මොකද අර දුරින් එහෙම්ෙන් ආපුන්ට එන්න ප්‍රශ්නයි කෝටියක් ප්‍රශ්න. ඒව බලනකොට ඒක ගියාට ප්‍රශ්නකුත් නැහැ. ඒක කරලා දාන්න පුළුවන්. එතනින් පස්සේ ඒක අති අසාර්ථක නම් අයින් කරමු. නැත්නම් ඉතින් ඒක කොහොම හරි තියෙන හොඳම දේ. කොල්ල ගොඩ යන්න හොඳම දේ මොකක්ද? ඉතින් ඒකට මම ඕන මැදිහත් වීමක් ඉතින් එදා ඉඳන් මම කරා. ඉතින් අද දැන්ටත් ඒක අනිවාර්යෙන් ඉතින් කරන්න වෙනවනේ මට ඉතින් මම යන විදිහට හරි. අතාරිමු. එතකොට මෙන්න මේකට බල යුග්මයක් කියලා කියනවා. මම ඉස්සරහ විස්තර කියන්නේ එකේ. ඒතර මේකේ පොඩි විස්තරයක් ලියාගෙන ලක්ෂණ හොයාගෙන කතා විවර කරමු. අද මීට කලින් බලය කරලා නැති මේ ටික හරියට කරලා නැත්නම් අද දෙන්නම් සියලු ගණන් ටික
මම කෑලි දෙක තුනකට හදන්න නැත්නම් මට එක දවසේ ඔක්කොම හදන එක මට නම් ඉතින් අමාරු නේ. මට ඔක දවස් හදයක් ඒ වෙනකන් කරත් ඔක මට කළා දාන්න පුළුවන්. අර ගැලපෙන්නේ නැති නිසා කඩ දාන්නම්. අපි දැන් කලින් කරා වගේ VT කරා වගේ කඩ දාමු. ඒක රිලැක්ස් පිට දන්නේම නැතුව වැඩේ කරමු. දන්නේම නැතුව. නැත්නම් ඒක අර බාරේ ඔප්පු කරන්න වගේ එක දිගට ගණන් ටික දාලා ගැලපෙන්නෙත් නැහනේ. ඒ කඩ දාන්න එක ඉතින් ලේසියිද මට කොහොමත් ඒක ප්‍රශ්න නැහැ. ඉතින් එහෙම කරලා මේක ලස්සනට වැඩේ ඉවර කරමු. නිල් පාට පොතක් ඉක්මනට හොයාගනින් හෝ ඕන මගුල් පොතක් කඩෙන් අරගෙන හොයාගනින් ඒ හොයාගෙන හරි දදාපලයන් සියලු ගණන් ටිකට හරි වටනවා අනිවාර්යයෙන්. දන්නවනේ කතන්දරේ හරි. හරි එතකොට අපි ලියමු පොඩි විස්තරයක් ලියමු විශාලත්වයෙන් සමාන මේකේ ලක්ෂණ අපි පොයමු ඉක්මනට දැන් රිපෝට් සිංගල් ටික ලියාගෙන යමු විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ එකම ක්‍රියාරේඛාවේ නොපිහිටන බල දෙකක් බල යුග්මයක් නම් වේ. ඒතර ඒකේ ගණිතමය ස්වභාවය තමයි ඕක. බල යුග්ම කියන්නේ නොහොම එකකට. ඒක ප්‍රායෝගිකව යෙදින්නම් විදිහ බැලුවොත් ටැප් එකකට වගේ ඇඟිලි දෙක තියලා මෙහෙම කරනකොට මෙහෙම තියලා දෙපැත්තට දාන්නට එනවා. ඇත්තටම අපිට පෑනකට උඹලා බල දෙකක් දැම්මත් ඒක යෙදෙනවා. තේරෙනවද කියන්නේ ප්‍රතිවිරුද්ධ දැම්මොත් ඒක යෙදෙනවා. ඒ ඇති ඒක දන්න කියන්නේ යන්නේ. ඒතර අපි දැන් ඇත්තම කතන්දරය බල යුග්මය කියන සංසිද්ධියට තනි බලයක් බල යුග්මයක් වෙන්නේ නැහැ. බල දෙකක් තමයි බල යුග්මයක් වෙන්නේ. බල දෙකත් ඔය කියපු ලක්ෂණ තියෙන බල දෙකක් තමයි බල යුග්මයක් වෙන්නේ. මේ බල යුග්මය කියන කොටස සංසිද්ධිය ගත්තොත් ඒකේ තියෙන විශේෂ දේවල් ටිකක් තියෙනවා. අපි ඒක සිවුම් අධ්‍යයනයක් කරන්න ඕන. ඉතින් එතනින් එහාට ඉතින් පාඩමේ උතන හරිය වෙන්නේ බල යුග්මයකට තුල්්‍ය බව පෙන්වන්න එකක් එනවා. බල යුග්මයකට තුල්්‍ය වේ කියලා එකක් කියනවා. ඉතින් මේ දෙක හිර මෙහෙට හසුරවන විදිහ තමයි. පොඩි ඉක්මනට ඉවර කරලා දාමු. ලේසි. ඉතින් කොහොමත් ප්‍රශ්න නැහැ. ඉතින් බල නෙමෙයි බං. ඉතින් ඇප්ලයිඩ්ලු මොනවද ප්‍රශ්නේ යකෝ? දන්නවනේ සියලු ගණන් දැන් අවධානය යොදපන් නිකන් උදාහරණයක් සාපේක්ෂ රෝගී බෑ සියලු ගණන් ටික හදන්න මම වැඩේ කරලා දෙනවා අනිවාර්යෙන් බෝඩ් එකේ ගණන් ටික ඔක්කොම හදනවා මේකේ වාසිය කර තියෙන්නේ සමහර දැන් අතරම අර VT ගණන් ওই පොඩි ගණන් හිම ඉස්සර හැදුවේ නෑ ඔය කිව්වට මම ගණන් ඔක්කොම හැදුවෙත් නෑ නේ ඇත්ත කතාව ඒ ඇත්ත කතාව කියන්නේ මම අදහස් කරේ දැන් VT වල පොඩිම ගණන් මම අතෑරලානේ කරේ ඒ අවකල්නේ වුණත් මම ඔක්කොම ගණන් හැදුවේ නෑනේ ඒක අර පොඩි ගණන් ටික අතෑරලා අපේ ඕන ගණන් ටිකනේ හැදුවේ සමහර පාඩම් ඔක්කොම කරා සමහර පාඩම් ගොඩක් පාඩම් ඔක්කොම කරා ඒක වෙන කතාවක් මම කිව්වේ අර හැම පාඩමම කිරුන්නේ නෑ නමුත් VT වල මම හැම අවුරුද්දටම අත තියලා තිබ්බනේ ඉතින් ඒ වගේ මේකේ දැන් බලය ගත්තොත් පොඩි සියලු ගණන් ටික හදනවා ඒකට ඒකේ වාසියක් තියෙනවා ඇත්තටම ඕකේ වාසිය ගන්න පුළුවන් දැන් වාසිය කතා කරනවා කියන එක නෙමෙයි දැන් මේ தත්ත්වයේ උඩ වාසිය ගන්න පුළුවන් මේ தත්ත්වයේ උඩ මේ தත්ත්වයේ උඩ ඔය වාසිය එනවනම් වැඩ කරන එකට දෙන්න පුළුවන් ගේම හෙන්න රිලැක්ස් විට වැඩ කරන්නත් ඕන අනිත් එක වැඩ දාගෙන දැන් හිර කරගෙන දඟල ඉන්නගෙන හරියන්නේත් නෑ මේ මොහොතේ උඹලට පොඩ්ඩක් රිලැක්ස් පිට ඉන්න වෙලාවකුත් තියෙන්න ඕනි ඉස්සර නම් රිලැක්ස් පිට ඔටෝමැටිකලි හම්බ වෙනවා ක්ලාස් එකට එනවා ඊට පස්සේ හිට මෙහෙට බස් එක යනකොට හරි කොහම රිලැක්ස් වෙනවනේ ඇත්ත කතාව ඒක මහන්සියක් හරි දැනුණා වුණත් ඒක රිලැක්ස් වීමක් නේ කොච්චර කිව්වත් අර ඔළුව රිලැක්ස් වෙනවනේ එතනදී දැන් මේකෙදි එහෙම වෙන්නේ නැති නිසා වැඩ හොඳටම හිර වෙලා නම් අසාර්ථකයි උඹලට මේ වැඩ ටික එදාට යන වෙලාව කරන්න ඕන දැන් අද යන වෙලාවේ ඒ ටික ඉවර කරන්න ඕන ෆිසික්ස් වෙලාව ඒක ඉවර කරන්න ඕන ඊට පස්සේ දින වැඩ ටික තනින් කරලා රිලැක්ස් වෙලා ඉන්න වෙලාවකුත් තියාගන්න ඕන අනිවාර්යෙන් තියාගන්න ඕන නැත්නම් ප්‍රශ්නයක් වෙනවා ඉස්සර හොම් වචන කියුන්නේ නැහැ නේ මගේ අතින් ඉස්සර වචන කියුන්නේ නැහැ ඉස්සර කියවෙන්නේ ගන්න නැහැ ක්ලාස් එකේ ඉන්ටර්වල් එකේ රිලැක්ස් ඇයි ඔක්කොම හිට මිට කතා කරලා සම්පූර්ණ ඔළුව මනසින් අයින් මේ හැඩේ වෙනස් වෙනවනේ දැන් මේක ගෙදරදී ෆෝන් එක දිහා බලාගෙන පිස්සු වැදෙනවා එතකොට. ඒතර ඒක රිලැක්ස් වෙන්නත් වෙලාවක් තියෙන්න ඕනේ නැත්ත කතාව. එහෙම නැතුව වැඩ හොඳට හිර කරගෙන මේක කොට දාන්නත් බෑ. ඔය අපි දෙකොල්ලට මොක තේරෙනවනේ මට නම් තේරෙනවා. මම දන්නේ වෙන කවුරුත් කියනවද නැහැ. ඉතින් උඹලටත් ඕක තේරෙන්න ඕනි. ඕක එක දිගටම වැඩ කරලා කරන්නත් බෑ. ඉස්සර පුළුවන්. ඉස්සර ඇත්තටම අර ප්‍රශ්න අර කතන්දර උඩ ඒක ලස්සනට වෙනවා. ඒ නිසා මේකේ Taman දැනගන්න ඕනේ එදාට එදාට වැඩ ටික කරා දෙන ටික ප්ලෑන් කරගෙන ඉස්සරහට යන්න තාමත් අර අලුත් නිසා පළවෙනිම රිවිෂන් එක උඹලට තුරු නෑ මට හුරු නෑ කියන එක මෙතෙන්ට අදාළ නෑ. ඒක උගන්නන එක මට හුරු නැති ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. අපි මේකට උඹලා හුරු වෙන්න ඕන. මම හුරු වෙන්න ඕන කතාවක් නෙවෙයි උඹලා හුරු වෙන්න ඕන. මට හුරු වෙන කතාවක් නෙවෙයිනේ. ඒ හුරු වීමට ඔය පොඩි දේවල් තමයි කියන්නේ. සමහරට එක වචන සමහරට එක පොඩි වචනකින් මුළු සමස්ත රටාවම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔකට හොඳම දේ තමයි එදිනදා වැඩි එදිනදා කිරීම. ඒ කියන්නේ ඔය කිසිම වීඩියෝ එකක් වුණත් ආයේ පස්සේ බලන්න කිකින් නැතුව ඒ වෙලාවට ඉවර කරලා දැම්ම නම් ක්ලාස් එකට ගියා වගේ ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් ඇත්තරමත් නිදාගෙන ඉඳලා හරි බෝන මගුලක් එහෙම කරලා ෆෝන් අල්ලන්නේ නැතුව. එතකොට ෆෝන් එක උඹලා මේක ඉවර කරලා ෆෝන් එකේ වීඩියෝ ගේම් එකක් ගහපන්කෝ ඊට පස්සේ ඔළුව පට්ට චාටර් වෙනවා. අර ඔළුවට එන ගතිය සම්පූර්ණයි. ඒක පොඩි උන්ට වගේ කියකින්න ඕනේ නැහනේ. නිකන් වීඩියෝ ගේම් එකක් කියපන් ඒකේ විච්ච පොඩි සංසිද්ධියක් කියපන් ෆිල්ම් එකක් කියපන් ඒකේ විච්ච එකක් ඔළුව ආස්සේ ක්‍රියා කරනවා ෂුවර් එකටම. නිකන් හිතපන්කෝ දැන් මේ වැඩ කර ඉන්න අපිට එකපාරම එනවනම් ටක් ගාලා එක මොහොතකින්
සමහර ගණන් වල පොඩි පොඩිව මතක් වෙන්නේ නැද්ද කියපන් යකෝ අරක මෙහෙම කරා නම් හරියට කියලා මතක් වෙන්නේ නැද්ද කියපන් ඒකෙන් අදහස මේ ඔළුව ASCIIදී හිතුවා කොහොම හරි මොලේ ASCIIෙන් තව තැනකදී මේක අපි මෙහෙම හිතුවට ASCIIදී ක්‍රියාත්මක වීමක් කොහෙදී හරි තැනක වෙනවා ඒක අරකෙදි වෙන්නේ අර ගේම් එකක් හරි ෆිල්ම් එකක් හරි ඒකේ තිබ්බ රිද්දක් තමයි මේ විතර පේන්නේ ඔක පොඩි උන් නෙවෙයිනේ ඒක තේරුම් ගන්න එපා ඒ නිසා මේකත් එක්ක මින්න ඕන මේ ටික කරා අයින් කරා ඊට පස්සේ දුන්න ගේම් එක කළ යුතුමයි නිදහසේ ඉන්න වෙලාවක් අනිවාර්යෙන් හදා ගන්නත් ඕන එක දිගට වැඩ තියාගන්නත් එපා. ඒක ඉස්සර කියවිච්ච නැති කතාවක් ඔය. ඔක හොඳ වෙයි කියපු දේ තේරුම් ගනි. හරි. එතකොට මෙන්න මේක අපි අන්තිම ඉක්මනට අපි දෙගොල්ලම මම මේක ගන්නම්. මේක ගමු අපි කොහොමගත් එකයි මෙතනින් ගමු. හරි. මෙන්න මේක මෙහෙම ගන්නම්. මේක A B කියලා දාමු. හරි. අන්තිම ඉක්මනට මේක A මගත් එක්කම අන්තිම මේක A B මම නිකන් තනකට ගේන්නම්. මේක C කියලා මම ගන්නම්. මේක C මම මේ වගේ එළිය ලක්ෂයකුත් ගන්නම් D කියලා. මේ කඩ ඉරක් එක ගනින්. මේක D කියලා. මම මෙන්න මේ දුරට මම දාන්නම් මෙතනදි මම බලයක් දෙන්නම් මේකට P කියලා අපි දෙගොල්ලෝ නිදහසේ මේ කියවරු දැන් අද අනිවාර්යයෙන්ම දෙනමමයි ස්ථීරමද විභාග ගණන් ටික ඔක්කොම දීලා තමයි නවත්තන්නේ. එතකොට ඒ කතාවෙන් ඉතින් කිසිම තැනකදී අවුල් කරන්නේ නැතුව මම උගේ වැඩේ මම කරලා දෙන්නම්. ඔය හිතට ෆිට එකක් එන්නත් එක්කම කියන්නේ කරන වැඩේ කියන්න එපා නැත්නම් ඔක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්න කියලා. මේක x1 කියලා ගමු දැනට. මේක x මේ දිගේ x1 කියපන්. මේ දිගේ x2 කියමු බලමු මෙයාගේ විශේෂ ලක්ෂණ. මේ දිග මම x3 කියලා කියන්නම් දැනට ඒ කතාව හරි. ඔක පිළිවෙලට ඇඳගනින් බලන්න. ඔන්න ඕක ඇඳගෙන අපි මේ ගැන කතා කරමු හිමීට නිදහසේ. හරි. එතකොට මේක බල යුග්මය ගණිතයෙන් අර්ථ දක්වපු බල යුග්මයද මේ කියලා බලමු. ඒකෙන් තේරුම තමයි ඔය කියපු ලක්ෂණ ටික තියෙන විදිහ එකක්ද මේක. ඔව් විශාලත්වයෙන් සමානද බල. ඔව් දිශාවෙන් ප්‍රතිවිරුද්ධද. ඔව් මම මේක දැන්ට ප්‍රතිවිරුද්ධ වෙන්නම කියලා ගත්ත එක වැඩි පෙන්නන තුගම ලම්බකව ගමු. උතු ලේසි මේක. සමාන්තරයි ප්‍රතිවිරුද්ධයි දිශාවෙන් එකම රේඛාවේ නැද්ද නෑ ඒක විනාශ රේඛාවල තියෙන ක්‍රියා රේඛාව වෙනස් නේ හරි. ඒතර මෙයාගේ ලක්ෂණ ටිකක් අපි දැන් ගණිතයෙන් මෙන්න මෙහෙම කෙනෙක් බල යුග්මයක් අපි එළියේ ඉඳන් එයාගේ ලක්ෂණ ටිකක් අල්ලගමු. හරියට අපි ලියමු මෙම බල යුග්මයේ සඳහා කෙලින් පොඩ්ඩක් මෙම බල යුග්මයේ සඳහා අපි දාමු තිරස් විභේදනය මේකට අනුව නම් තිරස් විභේදනය කීයද බිඳුවයි. දාමු සිරස් විභේදනය පීරින p මේ පීරින p ඒක සමානයි බිඳුවයි. කියපු දේ තේරෙනව නේද? හරි. ඒ කියන්නේ තිරසුත් බිඳුවයි සිරසුත් බිඳුවයි හරි ඒකෙන් අදහස් කරන දේ තේරෙන්නේ රයිට් යටින් දියමු එනම් බල යුග්මයක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. ඒකෙත් පොඩි කතාවක් තියෙනවා බල යුග්මයක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. බල යුග්මයක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. සංප්‍රයුක්ත බලය ශුන්‍ය වේ. හරි ඊළඟට අපි විශේෂ දෙයක් කරමු. ඒ කතාව ඇත්තනේ ඒ කියන්නේ බල සංප්‍රයුක්ත බලය කියන්නේ වෙනු ඒක මරු ඒ වෙනුවට දාන තනි බලය බිඳුවයි. කියන්නේ කොටින්ම බලයක් දාලා එයාව ෂේප් කරන්න බෑ කියන එක කියන්නේ. දැන් බල පද්ධතියකට එහෙට මෙහෙට බල දාලා ඒ ටික අයින් කරලා තනි බලයක් දාන්න පුළුවන්. ඒක තමයි සංප්‍රයුක්ත වෙන්නේ. අර ලක්ෂණම තියෙන තනි බලයක් දාන්න පුළුවන්. ඒක තමයි පුළුවන් කරන්න සංප්‍රයුක්ත වෙන එක. හැබැයි බල දෙකක් අයින් කරලා ඒකට තනි බලයක් ওই බල යුග්මයකදී තනි බලයක් දාන්න බෑ. තනි බලයේ බිඳුව. ඉතින් බෑ කියන බලයක් නැහැ. බලය දාලා හරියන්නේ නැහැ. තව මොනවද ලක්ෂණ බලමු. හිටියමු. බල යුග්මයේ සඳහා කෙලිවනේ. දැන් අපි ඒ වටා ගූර්ණය ගමු. අපි ඔක්කොම ගමු ඒ වටා ගූර්ණය. ඒ වටා ගූර්ණය ගත්තොත් මේ දෙන්නට අපි ඒ වටා ගූර්ණයක් ගමු. මේක වටා ගූර්ණයක් ගත්තොත් මේක එන්නේ නැහැ. ෂුවර් නේද? ඔව්. මේ බලයෙන් කැරකීමක් එනවද? ඔව්. එයාට ලම්බදුර කොච්චරද? x x1 දාන x2 දාන්න එපා. x කියලා දාමු. හරි. කැරකෙන්නේ මේ පැත්තට නේද? ඔව්. එහෙනම් px නේද? ඔව් දාමු px කියලා. හරි. ඔන්න px එනවා. ඊළඟට අපි ගමු b වටා මේ පැත්තටම ගූර්ණය වාමාවර්ත ගූර්ණය ගමු b වටා බලන්න. ගමු b වටා වාමාවර්ත ගූර්ණය. ඉතින් මේ බලේ ඉන්නේ මෙන්න මේක එනවා. ඒකට ලම්බදුර වෙන්නේ x වෙනවා. මෙතනින් අල්ලගෙන ලම්බදුර ලම්බකය ගැහුවම ඒක ධන යන්නේ. ධන px. හරි නේද කතාව? ධන px එනවා. හරිද? හරි ඊළඟට යමු c වටා ගූර්ණය. c වටා ගූර්ණය ගත්තොත් මෙන්න c. එතකොට මේ බලයට ලම්බදුර. මොකද්ද මේ බලයට ලම්බදුර x1. බලය මොකද්ද p. ඒතර මේ කරගෙන මේ පැත්තට px1. අන්න p වැඩි කිරීම x1 නේද? ඔව් p වැඩි කිරීම x1. ධන මේක ගත්තොත් මේක p මේක x2 වෙනවා. p වැඩි කිරීම x2 වෙනවා. මම කියන එක තේරුණා නේද? ඔව්. එහෙනම් c වටා ගූර්ණය මට එනවා. p මම පොදුවට ගත්තොත් x1 ධන x2. හරි නේද කතාව? c වටා ගූර්ණ ගත්තොත් මෙන්න මේක x වෙනවා. මේක px වෙනවා. හොඳට අධ්‍යයනය කරොත් විශේෂ ලක්ෂණයක් අධ්‍යයන සාමාන්‍යයෙන් එහෙම වෙනම අඩුයි. බලයකට එක එක ලක්ෂවල ගූර්ණ ගන්නකොට වෙනස් වෙනවනේ පැහැදිලිවම. හැබැයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා දකින්න ඕනේ. මේක වෙනස් වෙන්නේ නැහැ කියලා දකින්න ඕනේ. මේක අති විශේෂයි. මේ A වටා ගූර්ණයත් මේක B වටා ගූර්ණයත් මේක C වටා ගූර්ණයත් මේක. කියපු දේ තේරෙන්නේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ.
බලයක අපි ගූර්ණ ගන්න ලක්ෂ්‍ය වෙනස් කරාම ඇත්තටම ගූර්ණයේ විශාලත්වය වෙනස් වෙනවනේ. නමුත් මේක වෙනස් වෙන්නේ නැහැ. දිශාවත් එකමයි විශාලත්වයත් එකමයි. එකම අගයක් එන්නේ විශේෂත්වය ඒකයි. ඇයි ඒ? ඇයි මේක විශේෂ ලක්ෂණයක් තියෙන කතාවක් නේ. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම රේඛාවක් නැති බල දෙකක ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. කියපු දේ තේරුණාද? ඒකේ විශේෂ ලක්ෂණයක් තියෙයි. රයිට් යටින් දියමු. එනම් බල යුග්මයක බල යුග්මයකට කියලීම බල යුග්මයකට ඕනෑම ලක්ෂයක් වටා බල යුග්මයක වුණා නම් හොඳයි. බල යුග්මයක ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණේ නියත වේ. බල යුග්මයක ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණේ නියත වේ. හරි, තව පොඩි කතරයක් දාලා මෙහෙමත් ලියමු. අපි දැන් මේ ලක්ෂණ දැක යන්නේ හිමීට. ලියමු මෙහෙම එකක්. ඒතර ඇත්තටම ලියන්න එපා. ගූර්ණයක් වෙනවා කියන්නේ කැරකීමක්නේ. කැරකීම කියන්නේ කැරකීමේ ප්‍රමාණයනේ අපි ගන්න ඕනේ. ප්‍රමාණය වෙන්නේ px. ඇත්තටම p කියන්නේ කවුද? එක බලයක්. බල දෙකක් තිබුණාට එක බලයක්. x කියන්නේ කවුද? බල දෙක අතර ලම්බක දුර. ඒතර බල දෙකම ගන්න නැහැ. එක බලයකුයි බල දෙක අතර ලම්බ දුරේ ගුණිතයෙන් තමයි යුග්මය කියන ක්‍රියාකාරීත්වයේ ගූර්ණයේ ප්‍රමාණය ලැබෙන්නේ. ගූර්ණය කියන්නේ කැරකීම. යුග්මය කියන්නේ මේ සංසිද්ධියේ නම. මේ බල දෙක එකට ගත්තම දෙන නම තමයි යුග්මය. යුග්මයට කැරකීමක් තියෙනවා. කියන්නේ යුග්මයේ ගූර්ණය. ඔහොමනේ අපි කතා කරන්නේ. යුග්මය කියන්නේ ඒතර බල දෙක කියන එක ඒ විදිහට තියෙන. ගූර්ණය කියන්නේ එයාගෙන් ඇති වෙන කැරකීමේ ප්‍රමාණය. රයිට් යටින් දීමු. එක් බලයක විශාලත්වයත් දැන් ඉවරයි තියරි. එක දිගට ගණන් තියෙන පාඩම ඉවර කරනවා. එක් බලයක විශාලත්වයත් බල දෙක අතර ලම්බක දුරේ ගුණිතයත් බල දෙක අතර ලම්බක දුරෙහි ගුණිතයත් මගින් එහි විශාලත්වය ලැබේ. යුග්මී ගූර්ණයේ විශාලත්වය එක් බලයක විශාලත්වයත් බල දෙක අතර ලම්බක දුරේ ගුණිතයත් මගින් එහි ගූර්ණයේ විශාලත්වය ලැබේ. ගූර්ණය කැරකීමේ ප්‍රමාණය ගූර්ණයේ විශාලත්වය ලැබේ. ඊළඟ කතරේ බල දෙක යෙදෙන ආකාරය අනුව එහි දිශාව තීරණය වේ. බල දෙක යෙදෙන ආකාරය අනුව එහි දිශාව තීරණය වේ. ඒක ඇත්ත කතාව. දැන් මෙහෙම තියෙන එකයි ওই බල දෙක අනිත් පැත්තට යෙදුවොත් අනිත් පැත්තට කැරකීමක් වෙන්නේ ඇත්තටම. දැන් නිකන් මෙහෙම බැලුවොත් ඒක යෙදෙන ආකාරය කියවම තේරෙනවා. මේ බලය මෙහෙට දීලා මේ බලය අපි උඩට දුන්නා කියමුකෝ. එහෙම වුණොත් කැරකෙන්නේ ඇත්තටම අනිත් පැත්තට. ඒක යෙදෙන ආකාරය අනුව දිශාව තීරණය. දිශාව නියත නැහැ. විශාලත්වය ස්ථීරව නියතයි. px වෙනවා. දිශාව වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත වෙන්න පුළුවන්. ස්ථීරම නැහැ. ඒක යෙදෙන ආකාරයත් එක්ක වෙනස් වෙනවා. කියපු දේ තේරෙනව නේද? රයිට් පැහැදිලිනේ. හරි. එතකොට ඔය ටික හරි ලක්ෂණනේ. ඊළඟ කතරේ හෝ අතිවිශේෂ කතරේ දාන්න ඕන මෙන්න මෙතන. එතනින් කතාව ඉවර කරනවා. දැන් අපේ පාඩම මම ඉදිරියේ කියන්නම්. මේ මම නිකන් හදාගත්ත නෝට් එකනේ. අපේ පාඩම තමයි පාඩමේ මේ පාඩම කියන්නේ මේ කොටස් එක කතාව තමයි අපිට කියන බල යුග්මයකට තුල්්‍ය වන බව පෙන්වන්න. ඕන තරම් ගණන් ඇවිල්ලා තියෙනවනේ. එක දත්තයක් දෙනවා. සමාන්තර ශ්‍රේණික පිහිටනවා ඇත කියලා දත්තයක් ගන්නවා. සමාන්තර ශ්‍රේණික පිහිටන බව පෙන්වන්න කියලා ක්‍රියාකාරකමක් දෙනවා. දෙකක්නේ. ඒ වගේ බල යුග්මයකට තුල්්‍ය වන බව පෙන්වන්න. ඒතර ඒක සරල වුණාට අපි හොඳ ස්ථීර කරගෙන දකින්න ඕන. බල යුග්මයකට තුල්්‍ය වේ කියලා දත්තයක් දීලා ඒක හරහා කතාවක් අදිනවා. ඒතර ඒකට කොහොමද දත්තයක් නම් ඒක දෙන්නේ? දත්තේ කොහොමද පාවිච්චි කරගන්නේ? බල යුග්මයකට තුල්්‍ය බව පෙන්වන්නකොත් ඒක කොහොමද හසුරවන්නේ? ওই දෙක තමයි කතා දෙක. ඒතර ඒකට අවශ්‍ය වටපිටාව දැන් තමයි හදා ගන්න ඕන. අපි ඒක පිළිවෙලට හදාගෙන ඊට පස්සේ අපි අඩිය තියමු ඉස්සරහට. ලියමු මගෙත් එක්කම. මෙහෙම කතාවකට යමුකෝ. මම පිළිවෙලට එන්නම්. උඹලම දැන් උත්තර දුන්නා නම් හරි මේකට හිමීට දිගටම මෝඩ විදිහට කටපාඩම් කරගන්න නැතුව තරමක් තේරුමින් ගන්න ඕන. අපි ටිකක් නිදහසේ හිමීට මේකට කාලයක් වෙන් කරමු. හේතුව මෙතනින් පාඩම ඉවර නිසා. අපි මේකට කාලෙ වෙන් කළා මේක ඉවර කරගමු. මෙන්න කතාව. මම මෙහෙම තැනකට එන්නම්. ලියමු. කතරයක් දාලා මට මේකට උත්තර දීපන්කෝ. බල පද්ධතියක් යුග්මයකට තුල්්‍ය වන බව දී ඇතනම්. බල පද්ධතියක් යුග්මයකට තුල්්‍ය වන බව තුල්්‍ය කියන සමානයි කියන එක තුල්්‍ය වන බව දී ඇතනම්. හරි නවත්තමු. තුල්්‍ය වන බව දී ඇතනම්. එතකොට
තුල්ලි වෙන බව දී ඇතනම් හරි. දත්තයක් නේද දෙන්නේ. අපි මෙහෙම කතා කරමු නිමල්ගේ වයස කමල්ගේ වයස වගේ දෙගුණයක් වේ නම් කිව්වම අපි අරක මේකයි දෙගුණ කරලා ගන්න පුළුවන්. මොකද කතානේ. එතකොට ඒ කතන්දරය හරි. එතකොට ABC සමාන්තර ශ්‍රේණික පිහිටෙන බව දී ඇත මගුලක් බව පෙන්වන්න. එතකොට අපි දන්නවා කරන්න ඕන දේ. අර අඩු කරලා අන්තර සමාන කරලා ගන්න ඕන. මම ගියදී තාම කිරුන්නේ නැද්ද කොහෙද මං හිතන්නේ. අපි දැන් වර්ගයේ සමීකරණත් පටන් ගන්න අපි අර පළවෙනි ගන්න ඉවරයක් කළා දාමු. එතකොට එතනදී මම පොඩි නෝට් එකක් දාලා වර්ගයේ සමීකරණ වලදී මම කියනවා එතන කතන්දරය ස්ථිර කරලා නෝට් එකකුත් දානවා ඒකට. දැන් ABC සමාන්තර ශ්‍රේණියක හෝ ගුණෝත්තර ශ්‍රේණියක පිහිටෙනවා. එතන හතරක් තියෙනවා. පිහිටෙනවා කියලා දුන්නොත් කොහොමද? පිහිටන බව පෙන්වන්න කිව්වොත් කොහොමද? කතන්දර හතරක් ඒක වෙනම බලමු. ඒතර ඒ වගේ එකක් තමයි මේකත්. යුග්මයකට තුල්‍ය වෙනවා කියලා දීලා තිබ්බොත් කොහොමද අපි දත්ත ගන්නේ? තුල්‍ය වෙන බව පෙන්වන්න කිව්වොත් කොහොමද අපි ඒක කරන්නේ? ඕක තමයි කතාව. දැන් එන මේ මම නිකන් හදාතේනේ බලපද්දේ යුග්මයකට තුල්‍ය වෙන බව දීලා තියෙනවා නම් දත්තයක් වශයෙන් අපි දැන් හිතමු. මෙන්න මෙතන බල යුග්මයක් තියෙනවා. මෙන්න මෙතන බල යුග්මයක ක්‍රියාකාරීත්වයක් තමයි තියෙන්නේ. මේක ඇතුලේ සිද්ධියක් මොනවා හරිද මේක ඇතුලේ පේන්නේ අපිට පේන්නේ මේක ඇතුලේ බල යුග්මයක් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මට දැන් නිකන් මොකක් හරි මේ අර තැනක බිම හදලා තිනවා මං ගිහින් බැලුවොත් මට පේනවලු ඒගොල්ලෝ යන්න කලින් මට කියන්නේ ඔබ ගිහින් අතන බලපන්කෝ බල යුග්මයක් යෙදෙන බල යුග්මයක ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කරලා මං මේවා ටිකක් හදලා මොකක් හරි උපකරණ කට්ටලයක් හරි මොකක් හරි මේකක් හදලා තියෙන පද්ධතියක් හදලා තිනවා බල යුග්මයක ක්‍රියාකාරීත්වය තියෙන්නේ. කොටින්ම පද්ධතියක් බල යුග්මයකට තුල්ලේ. මෙතන බල යුග්මයක් තියෙන්නේ. අපිම හිතමු අපිට මොනවද ගන්න පුළුවන් දත්ත. බල යුග්මයකට තුල්ලේ වෙන බව දීලා තිබ්බොත් අපිට ගන්න පුළුවන් දත්ත මොනවා වේද? විහිළු කතාවක් නේ තේරෙන්න ඕන. මේ තිබුණු ලක්ෂණ තමයි. කවදාවත් බල යුග්මයක් තැනකට යොදනකොට මේක දුවන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා දැක්කේ මේසෙ උඩින් පෑන තියලා මෙහෙම දැම්මම දුවන්නේ නැහැ පෑන. බලයක් දැම්මොත් දුවනවා. හරි නේද කතාව? යුග්මයක් දැම්මොත් දුවන්නේ එක තැන කැරකෙන්න ගන්නවා. කියපු දේ දුවන්නේ නැහැ කියන්නේ මෙහෙට යන්නෙත් නැහැ මෙහෙට යන්නෙත් නැහැ. මෙහෙට යන්නේ නැහැ කියන්නේ එහෙට බල නැහැ. මෙහෙට යන්නේ නැහැ කියන්නේ එහෙට බල නැහැ. කතාව තේරෙන්නේ කියන්නේ හරි. එහෙනම් යුග්මයකට තුල්ලයි කියලා දීලා තියෙනවා. ෂුවර් එහෙ මෙහෙ දුවන්නේ නැහැ. ඒක තිරසුත් බිඳුවයි කියලා ගන්න පුළුවන් සිරසුත් බිඳුවයි කියලා ගන්න පුළුවන්. කියපු දේ තේරෙන්නේ හරි. යටින් ලියමු ඒක ගැනීම සාධාරණයි කියලා අපි ඔක්කොටම තේරෙනව නේද? ඒක තමයි අපි ගන්න යන්නේ. රයිට් යටින් ලියමු. තුල්ලි වෙන බව දී ඇතනම් එහි තිරස් සමානයි බිඳුව. තිරස් සමානයි බිඳුව. හරි ලස්සන. තිරස් සමානයි බිඳුව වන බව හා සිරස් සමානයි බිඳුව වන බව ගත හැකිය. එමෙන්ම ඒකටම තව එකක්. උඹලම කියපලා තවත් ලක්ෂණ ගන්න දැන් දත්ත පුළුවන් නම් දත්ත ඇතිපදම් ගන්න එපේ. සමපාද ත්‍රිකෝණයකී දත්ත මොනවද කියපන්කෝ? පාද සමාන කරන්න පුළුවන් කෝණ සමාන කරන්න පුළුවන් ඔය හැම අනම්මනම් මගුල් තොග පිටින් ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණයකී එක කෝණයක් 90 කරන්න පුළුවන් ඊළඟට අර කෑල්ලක් 45 කරන්න පුළුවන් පාද දෙක දිග සමාන කරන්න පුළුවන් පයිතගර සෙට් වෙනවා කියන පුළුවන් ඇති පදන් තොග පිටින් ගන්න පුළුවන්. ඒතර දත්ත ගන්නකොට අපිට වදින හරි දත්තේ ගන්න පුළුවන් නම් ඕන එකක් අපි දැනගන්න පේ ටික අවශ්‍ය එක ගන්න. ඒ වගේ යුග්මයකට තුල්ලේ නම් ෂුවර් තිරස් බිඳුව කරලා ගන්න පුළුවන් සිරස් බිඳුව කරන්න පුළුවන්. තව විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ගූර්ණයක් බිඳුවයිද? ඒක මෝඩ කතාවක්නේ. මොකද්ද ගන්න පුළුවන්? ගූර්ණේ බිඳුවයි නෙවෙයි කියලා ගන්න පුළුවන්. ඇත්ත කතාව ඔව් ඒකත් ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලස්සන බිඳුව නොවේ කියන එක ඉතින් හොඳ දත්තයක් නෙවෙයිනේ. බිඳුව කියන එක හොඳ දත්තයක්. මොකෙක් හරි බිඳුව වෙනවා කිව්වොත් හොඳ දත්තයක්. බිඳුව නොවේ කිව්වොත් ඒක අර ගණිතමය වශයෙන් ප්‍රමාණ කියන මදි ගතියක් දැනවනේ. තව මොකද්ද හොඳම දේ? ඔව් බිඳුව නෙවෙයි තමයි. ඕනම ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් එකම අගේ එනවා. තේරුණා කිව්ද ගණිතමය කතාවක රයිට්. වෙන අතර මම මේක ඉතින් එහාට එන්න ඕනේ කොහොමද කියලා හරි. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ අගය ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත අගයක් ගන්නා බව වරහන් ඇතුලේ අසමානයි බිඳුවයි බිඳුව වෙන්න බෑ ගන්නා බව ගත හැකිය. දත්තයක් වශයෙන් ගන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ඍජුකෝණී සමද්විපාදී. ඍජුකෝණී සමද්විපාද. එහෙමනම් ඍජුකෝණී සමද්විපාද නම් පයිතගරස් සෙට්ටේ ගන්න පුළුවන්. කතාව තේරෙනවා. පාද දෙක දිගින් සමානයි ගන්න පුළුවන්. කෝණ 45යි ගන්න පුළුවන්. එක කෝණයක් 90 ඒක ගන්න පුළුවන්. ඒක වගේ තමයි. තේරෙන කතාවනේ. යුග්මයක් නම් තිරස් බිඳුව කියලා ගන්න පුළුවන්. ඒ ගත්තම ප්‍රමාණවත් නම් ආයෙ ඇති ආයෙ ඕනේ නැහැ. සිරස් සමාන බිඳුව කියලා ගත්තම ඇති නම් ඇති. ඕන නම් තව උච්චර දුර යන්න පුළුවන්. ඉතින් මේ පොඩි එකක් අල්ලගෙන ඇයි මෙච්චර විස්තර කරන්නේ? පාඩම ඉවරයි. හොතන ඒකයි කතාව. මේ දැන් පටන් ගන්න එක කියලා. ඒක දීර්ඝ ගණන් ඉවරයි පාඩම. හරිනේ. දාමු දෙවෙනි කතරේ. බල පද්ධතියක් යුග්මයකට තුල්‍ය වන බව දී ඇතනම් බල පද්ධතියක් යුග්මයකට තුල්‍ය වන බව දී ඇතනම්
මම හරි දත්තයක් වශයෙන් මට කියන බල පද්ධතියක් යුග්මයකට තුල්‍යයි කියලා. වෙන්න පුළුවන් යුග්මයකට තුල්‍යයි කියලා මට දත්තයක් දීලා තියෙනවා. sorry යුග්මයකට තුල්‍ය බව පෙන්වීමට නම් නේ. ඔව් මට වැදුනා. යුග්මයකට තුල්‍ය වෙන බව පෙන්වීමට නම්. කලින් කියන දත්තේ දුන්නේ. යුග්මයකට තුල්‍ය වෙන බව පෙන්වීමට නම් අපි කළ යුතු දේවල් මේ අහන්නේ. යුග්මයකට තුල්‍ය වෙන බව පෙන්වීමට නම් ත්‍රිකෝණ දෙකක් අංග සම බව පෙන්වීමට නම් මොකද්ද කරන්න ඕනි? උඹලට මතක නැති වුණාට මොකද කතන්දර හතරක් තියෙනවා මගුල් හතරක්ද කොහෙද තියෙන්නේ? ඒ ටිකෙන් එකක් කරලා පෙන්නන්න ඕනේ. ඇත්ත කතාව කියන්නේ ඒ වගේ යුග්මයකට තුල්‍ය බව පෙන්වන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔය එක අපි දැන් හදාගමු. අපිම හදාගමු. මම දඩ කතාවක් කියන්නම්. දඩ කතාවක් කියන එකෙන් මම අදහස් කරේ මෙන්න මේ කතාව. මොකක්ද දන්නව කතාව? මම ওই වචනයක් පොඩ්ඩක් අරන් පොඩ විස්තරයක් කරන්නම්. උඹලට කියනවා මෙන්න මෙහෙම කතාවක්. බලපද්ධතියක් යුග්මයකට තුල්‍යව. මේක උඹලා නොහිතන වචනයක්. වැඩි හිතන්නේ නැහැ වැඩි දිනෙක මේ ගැන. මේ නමුත් මම බලෙන් හිතවන්නම්. මේ වාක්‍ය තේරුම තේරෙනවද? බල දෙකක් යුග්මයකට තුල්‍යයි. බොහෝම නිවැරදි. හොඳ කතාවක්. උඹලා ඔක්කොටම මොක තේරුණා? බල දෙකක් යුග්මයකට තුල්‍යයි වෙන්න පුළුවන් නේ. ඔය දැන් අඳපු රූපේ වෙන්න පුළුවන්. ඒත් බල පද්ධතියක් යුග්මයකට තුල්‍යයි කිව්වොත් ඒක උඹලා හිතුවද බල කීයක් ගැනද ඒ කියන්නේ කියලා? බල පද්ධතියක් යුග්මයකට තුල්‍යයි වගේ කතාවක් කිව්වොත් උඹලා හිතන්නේ නිකන් බල කීයක් ගැනද ඒ කතා කරේ? ඔව් මම කෙලින්ම සීන් එකට බහින්නම්. දැන් බල යුග්මීය ක්‍රියාකාරීත්වය අපි දැක්ක නේද? බල යුග්මීය ක්‍රියාකාරීත්වයට බල කීයද තියෙන්නේ? බල කීයේ දඩස්කල 2යි කියලා. ඒක වැරදි. බල යුග්මයක ක්‍රියාකාරීත්වය බල 10කට ගන්න පුළුවන්. බල 10කින් බල යුග්මයක් හැදෙන්න පුළුවන්. මම ඒක මැදින් පැනලා විස්තර කරලා ඉන්නම්. බුරු ටිකක් විස්තර කළේ ඒතර උඹලට ඒ වචනේ තේරෙනවා. නැත්නම් ඒ වචනේ තේරෙන්නේ නැහැ. බල යුග්මයක් කියනකොට උඹලගේ ඔළුවට එන්නේ බල දෙකක් කියලා. බල දෙකක් නෙමෙයි. බල 10කුත් බල යුග්මයක් වෙන්න පුළුවන්. බල දෙක කියනොත් බල යුග්මයක් වෙනවා. ඒක හරි. බල දෙකක් එහෙම බල දෙකක් තමයි බල යුග්මයක් වෙන්නේ. හැබැයි බල 10 කිනුත් බල යුග්මයක් හැදෙනවා. බල පද්ධතියකින් බල යුග්මයක් හැදෙනවා. මම ක්ෂණිකව විස්තර කරන්නම්. අපි මෙහෙම කතාවක් හිතුව මේ කතාව හිතපල්ලා බලන්න. මෙතන යෙදෙනවා මේ බලපන්. මෙතන යෙදෙනවා බල 3 4ක්. මෙතන බල 3ක් යෙදෙනවා. මෙතනින් බල තව 4ක් යෙදෙනවා. වෙන්න පුළුවන් නේද? මෙතනින් බල 4ක් යෙදෙනවා. මේ එක තැනක් මේ එක තැනක්. වෙන්න පුළුවන්ද? හරි. මේ බල පද්ධතියක්ද? ඔව් පද්ධතියක් කියවම දෙකක් හෝ ඊට වැඩි ගාණක් නේ. ටිකක් වැඩි ගාණක්. ගොඩක් බල තියෙන පද්ධතියක්ද? ඔව්. මේ බල පද්ධතියක්ද? ඔව්. එතකොට මේක යුග්මයකට තුල්‍ය වෙන්න බැරිද? බලමු. අපි මෙහෙම හිතමු. මම මේ බල පද්ධතියේ බල ගොඩක් තියෙනවා. බල 7ක් තියෙනවා. මේ බල 3 ගැන විතරක් මං හිතන්නම්. යම් බල කීපයක් වෙනුවට මට පුළුවන් තනි බලයක් දාන්න. මම ඒකට කියන්නේ සම්ප්‍රයුක්තය කියලා. මම මේ රූපේ සරසම කරගන්නද මෙන්න මෙහෙම. මම මේ රූපේ සරසම කරගන්නද මෙන්න මේ ඒ ලක්ෂයෙන් යෙදෙන මෙන්න මේ යම් බලයක් වශයෙන් මට සරසම කරගන්න. මේ ටික හිතෙන් අමතකම කරලා මේ තුන් දෙනාට තනි බලයක් ගැනීමේ හැකියාව මට තියෙනවද? ඔව්. මම ඒක තමයි මේ ලකුණු කරේ. වෙන්න පුළුවන්ද? පුළුවන්. මොකක් හරි බලයක් පී කියමු. හරි පී බලයක් වෙන්න පුළුවන්. ඒ හෙව්වොත් ඕක තමයි එන්නේ. මේ දිශාවට මෙච්චර බලයක්. මේ ටික වෙනුවට මම තනි බලයක් ගන්නවා. ඒ ටික වෙනුවට අනිත් කටි ගන්නෑ. මේ ටික වෙනුවට තනි බලයක් ගත්තොත් ඒක මෙහෙම වෙන්න පුළුවන්ද? ඔය ඉතින් කලාතුරකින් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. උනා කියපන්කෝ. මෙන්න මේ තියෙන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරනකොට මේ තුන තනියෙන් අරන් බැලුවොත් මෙහෙම වෙනවා. මේ තුන තනියෙන් අරන් බැලුවොත් අර එහෙම වෙනවා. දැන් මේක දිහා අධ්‍යයනය කරොත් මේක මොකක්ද කියපන් මේ තියෙන හැටියට. මේ මම එකම දිශාවට ගත්තේ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි එකම රේඛාවේ නැහැ. මේක මොකෙද්ද? යුග්මයක්. ඒ කියන්නේ මේක මොකෙද්ද එන? යුග්මයක්. තේරුණා කිව්දේ? කියන්නේ බල කීපයක් එකතු වෙලා යුග්මයක් හැදෙන්න පුළුවන්. යුග්මයේ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. යුග්මයක් හැදෙන්න පුළුවන්. ඒ යුග්මය හැදෙන්නේ ඔහොමයි. බල පද්ධතියකින් යුග්මයක් හැදෙන්නේ ඔහොමයි. නැත්නම් අර බලගේ ඔළුවට යන අර ඒ ඔළුවේ අර තැම්පත් වෙන එක තමයි භයානක. කියන්නේ මේ වැදගත් වෙන්නේ කියන්නේ භයානක නෙමෙයි. වැදගත් වෙන්නේ කියන්නේ මම කියන්නේ හරිම දේ ඔළුවේ ඇස්සෙත ඇඟේ ඇතුලෙන් ඉන්න ඕන කියලා. ඒතකොට බල දෙකම නෙමෙයි බල දෙකකට පද්ධතියක් සෙට් වෙන්න පුළුවන්. බල දෙකකට සමාන්තර ප්‍රතිවිරුද්ධ මේ යුග්මයකට සෙට් වෙන්න පුළුවන්. අපිට කිව්වොත් දැන් මොනවා හරි බල 500ක් තියෙනවා. මේක යුග්මයකට තුල්‍යයි. ඔය කඩලා ගත්තම අන්න අර වගේ එකක් වෙන්නේ උතන. තේරුණා කියන දෙන්නේ හරි. එහෙනම් පැහැදිලි. මහ ලොකු දෙයක් නැහැ එතන. ඒක හරි නිකන් කතාවක් වෙනවා. මම ඉස්සරහට මේ වචනේ පාවිච්චි කරා. මේ වචනේ බරපතල නැති වෙන්න ඕනේ. බල පද්ධතියක් යුග්මයකට තුල්‍ය වෙනවා කියනකොට ඒක තේරෙන්න ඕනේ මොකක්ද කියන්නේ කියලා. හරි. හිතන්න දෙයක් නැහැ එතන. ඉතින් ඇඟට සාමාන්‍ය තේරෙනවා එච්චරයි. හරි. එතකොට අපි ලියමු මෙහෙම කතාවක්. මම බලලා ලියමු මොකද? ඔව් ලියමු යටින්. බල පද්ධතියක් බල යුග්මයකට තුල්‍ය වෙන බව පෙන්වීමට නම්. ලියුවද මම ඒක? ඔව්නේ. ඔව්. උඹලම හිතලා කියපල්ලා බලන්න. දැන් අපි ඇත්තටම හදාගන්න ත්‍රිකෝණ දෙකක් අංග සම්වන බව පෙන්වීමට නම් ආවට කියාට බෑ. ගණිතමය වශයෙන් හරි විධිමත් විදිහට ඒක දීලා තියෙනවා. නිකන් අපිට හිතෙන විදිහට මේ පාද සමාන විතරක් ඒක තේරෙනවා කියන්නේ ඒ කතන්දර ටිකක් තේරෙන්න ඕනේ.
දැම්මට කියපන් බලපද්ධතියක් යුග්මයකට තුල්්‍ය වන බව පෙන්වන්න ඕන නම් මම කල යුත්තේ මොකක් වෙයිද උඹලා හිතන්නේ අපි හිතමු බලන්න අපි හිතමු බල යුග්මයේ තියෙන ලක්ෂණ තියෙනවා කියන ඇති වෙයි. අපිම තේරුම් ගමු. බලපද්ධතියක් යුග්මයකට තුල්්‍ය වන බව පෙන්වන්න ඕන. ඒ කියන්නේ මම කියන්න ඕන මොකක්ද මෙන්න මෙතන තියෙන එක කැරකි ඉන්නව දුවන්නේ නැතුව. තේරුණානේ කියන දෙන්නේ හරි. එහෙමනම් මොකද්ද මම පෙන්වන්න ඕන? දුවන්නේ නැතුව කියලා පෙන්නුම් ඉස්සෙල්ලා. දුවන්නේ නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? තිරස් බිඳුව බව පෙන්වන්න ඕන. සිරස් බිඳුව බව පෙන්වන්න. රයිට් අපි ඉස්සෙල්ලා ලියමු පළවෙනි මේක දාමු. යුග්මයක තුල වෙන බව පෙන්වීමට නම් එහි තිරස් සංරචකයේ සමානයි බිඳුව වන බවද? තිරස් සංරචකයේ තිරස් සමානයි බිඳුව වන බවද? සිරස් සමානයි බිඳුව වන බවද? නවත්තපන්. තව එකක් තියෙනවා. පාඩම ඉවරෙන්න යන්නේ. තනිතනියෙන් කල්පනා කරපල්ලා ඊළඟ එක බලන්න. තනිතනියෙන් කල්පනා කරපන් ඊළඟට පෙන් තිරස් බිඳුවයි සිරස් බිඳුවයි කිව්වොත් ඇතිද? උඹලා ඔක්කොටම තේරෙන්නේ මදි වගේ කියලා. හරි. හිතලා තනියෙන් හිතපල්ලා බලන්න දන්න එකෙක් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දන්න එකෙක් ඉතින් මේක කොහොම නිදහස යන්න එපේ. ඉක්මනට මේක ඉවර කරගන්න ඕනේ. කොහොමත් ගිය සැරේට වඩා ඉක්මනට ඉවර කරනවා. ඉවර කරන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් මේ යන සිස්ටම් එක ඉතින් කොහොමත් මට ඔක හිර වෙන්නේ නැහැ. අපිට මාස 5ක් 6 විභාගයේ මාස 6කට කලින් දුන්නා වුණත් අපිට පුළුවන් ඊට පස්සේ අපි දන්නවනේ පට කරලා දාන්න ඕන කොහොමද කියලා. එක දවසේ ඉතින් උදේවරුයි දාලා ඉතින් උදේවරුයි දාලා හවස වරුයි දාලා කරමු. ඒ කියන්නේ මිහිර කරනවා කියන එක නෙමෙයි. කරේ එහෙම දාලා පාඩම් ටික දෙමු අමුතුම ගේමක්. කියන්නේ වැඩ කරන්න ගත්තම කොහොමත් කරන්න පුළුවන්. ඒක වෙන කතාවක් නේ. ඒ නිසා මට උතන් නිදහසේ කියපන් තිරස් බිඳුව බව පෙන්නවා. සිරස් බිඳුව බව පෙන්නවා. තව මොකද්ද පෙන්වන්න ඕන? නැත්නම් ওই ටික ඇද්ද? තව මොකද්ද පෙන්වන්න ඕන? උඹලම හිතෙන් තනින් හිතපල බලන්න තිරස් බිඳුවයි සිරස් බිඳුවයි පෙන්නගත්තා. ඒ නිසා බල යුග්මයක් වේ. එමෙ රිද්දන්නේ නැහැ. යකෝ එහෙම වෙන්න බෑ. තිරස් බිඳුවයි සමතුලිත නම් ඒ තිරස් බිඳුවයි සිරසු බිඳුව. ඒක හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? තිරස් බිඳුව බව පෙන්වන්න ඕන. සිරස් බිඳුව බව පෙන්වන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත බව පෙන්වන්න ඕන. ඒක හොඳ ලස්සන වාක්‍යයක්ද කියපන් මැත්ස් කරන එකේ වශයෙන් මේ වාක්‍ය කියවපන් බලන්න. තිරස් බිඳුව බව පෙන්වන්න ඕන. සිරස් බිඳුව බව පෙන්වන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත බව පෙන්වන්න ඕන. මෝඩ මගුලක් නේ යකෝ. ඕනෑම ලක්ෂයක් කියන්නේ ලක්ෂ කීයද ඒක? ලක්ෂ 10ක්ද 15ද 5000ද? ඉතින් මම මෝඩ මගුලනේ. අර කලින් එක අනිත් පැත්ත දරස් කළා හරවලා හරියන්නේ නැහැ හැබැයි. ඒක තේරෙන්න ඕන. ඕනෑම ලක්ෂයක් වම යකෝ. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත බව පෙන්වන්න ඕන. ඒක නිකන් මෝඩ කතාවක් නේ. ඒක හරියන්නේ නැහැ. ඔය මගුලක් කරන්නද? එහෙමනම් ලක්ෂ කීයක් ගත්තොත් ඇති වේද? ලක්ෂ 2ක්ද 3ක්ද? ලක්ෂ 3ක් වටා ගූර්ණයේ නියත බව පෙන්වන්න ඕනද? නැත්නම් ලක්ෂ 2ක් වටා පෙන්වුවොත් ඇද්ද? මාර දෙයක් උතන ගන්න තියෙනවා. දන්න උන් තින් දන්නවා. තිරස් බිඳුවයි ෂුවර්. සිරස් බිඳුවයි ෂුවර්. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත බව පෙන්වමු. පට්ට ගොම් මෝඩ මගුලක් යකෝ ඒක න. ඒක කොහෙටවත් නැති රෙද්දා. එහෙමනම් ලක්ෂ 2ක් වටා ගූර්ණයේ නියත බව පෙන්වමු. එහෙම නැත්නම් ලක්ෂ 3ක් වටා ඕනද? මන් දන්නෙත් නෑ මොකද කතාව. ඔව්. ඒකේ කතන්දරේ. ඔව් මෙන්න කතාව. හොඳට අහගනින් කතාව. උඹලා දන්නවක ඔය කියපු ඔක්කොම වැරදි. ඔය ඔක්කොම වැරදි. ඕක නෙමෙයි කතාව. තිරස් බිඳුව බව පෙන්වන්න ඕනේ. මෙන්න කතාව ඇඟට ගනින් හරියට. ඇයි හේතුව කියලා මම දැන් කියන්නම්. සිරස් බිඳුව බව පෙන්වන්න ඕනේ. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයේ නියත බව පෙන්වන්න ඕන නෙමෙයි. ඒක තමයි පේන්නේ ඒක වගේ. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය අරගෙන බිඳුව නොවන බව පෙන්වනවා නම් හරි. ඒ ඇද්ද? හොඳටම ඇති. ඇයි ඒ? මම දැන් කියන්නම්. එහෙනම් ඇත්තටම සාරාංශය කළ යුත්තේම තේරුන්නේ නැහැ තාම. කළ යුත්තේ මොකක්ද දන්නවද? තිරස් බිඳුව බව පෙන්වන්න ඕන. සිරස් බිඳුව බව පෙන්වන්න ඕනි. ඕනෑම ලක්ෂයක් වටා ඕනෑම ලක්ෂයක් එක ලක්ෂයක් ගත්තම ඇති. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ශුන්‍ය නොවන බව පෙන්වනවා නම් ඇති. ඉතින් නියත බව පෙන්වන්න ඕනේ නැද්ද බං? ඇත්ත කතාව ඕනේ නැහැ. ඇයි ඒ? නියත කතාවක් කියනවනේ. ඔව් ඒක කියනවා මම දැන් ඒකට හේතුව කියන්නම්. ඒකට ඇත්තටම අර ටික ඇද්ද ඇති. මොකද්ද? තිරස් බිඳුව බව පෙන්වන්න ඕනේ. සිරස් බිඳුව බව පෙන්වන්න ඕනේ. කැමැති ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුව නොවන බව පෙන්වනවා නම් ඇති. තමයි ඇත්තම කිව්වේ. ඒත් බං අර නියත ගත පෙන්වන්න වෙයිනේ. ඕනේ නැහැ. ඇයි ඒ? දැන් කියනවා. රයිට් ලියලා ඉවර කරලා ඒක කියන්න. ලියපන් මෙහෙම. බිඳුව තිරස් බිඳුවයි සිරස් බිඳුව වෙන බව පෙන්වන තු අතර ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ශුන්‍ය නොවන බව පෙන්විය යුතුයි. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ශුන්‍ය නොවන බව පෙන්විය යුතුයි. ඒකයි විශේෂත්වය. ශුන්‍ය නොවන බව පෙන්විය යුතුයි. ඉතින් බං ඒක හරියට නියතකම පෙන්වන්න ඕනේ නැද්ද බං? ඕනේ නැහැ. ඇයි ඒ? බලමු ඇයි ඒ කියලා. මෙන්න අහගනින් කතාව. මෙන්න බලපන් උඹලටම තේරිය දැන් මේක මම කියනවා මෙහෙම කතාවක්. මම උඹලගෙන් අහනවා බලපද්ධතියක්
සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ බලපද්ධතියක් තියෙන්න පුළුවන් ක්‍රම මොනවද? සාමාන්‍ය බලපද්ධතියක් තියෙන්න පුළුවන් ඒකතල බලපද්ධතියක් තියෙන්න පුළුවන් ක්‍රම මොනවද? ක්‍රම මොනවද? ක්‍රම එකකින් අදහස් කරේ මොකද්ද තේරෙන්නේ නැහැ. ක්‍රම මොනවද දන්නවද? ක්‍රම තියෙනවා 3ක්. එකක් තමයි මෙන්න මේ දේ. සාමාන්‍ය ස්වභාවික පරිසරයේ සාමාන්‍ය ඒකතල බල පාඩමකින් අපි කතාව ඒකෙදි බලපද්ධතියක් බල ටිකක් යම් තැනකට යෙදුනොත් යම් වස්තුවකට බල ටිකක් යෙදුනොත් ඒ වස්තුවට තියෙන්න පුළුවන් ක්‍රම ඒකතල බල පද්ධතියක් වෙන්න ඕන. තලයේ වෙනස් කරලා කතා කරොත් ඔක ප්‍රශ්නයක් වෙනවා. බොහොම වීම කරන කියන වෙනවා. ඒක නෙවෙයි කතාව. ඒකතල බල පද්ධතියක් යම් තැනක ක්‍රියා කෙරෙව්වොත් ඒ පද්ධතිය හැසිරෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? හිතලා කියපම් බලන්න. 3ක් තියෙනවා. ක්‍රම 3 මොනවද දන්නවද? මෙන්න මෙහෙම බල ටිකක් දැම්ම ගමන් මම මෙහෙම කතා කරන්න. අපි මේකට රේසින් කාර් ටිකක් හයි කරනවා. හයි කරලා එහෙට මෙහෙට හයි කරලා ස්විච් එකකින් ඔන් කරනවා. රිමෝට් එකකින් ඔන් කරනවා. ඔන් කරාම ඩග් ගාලා ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵලයක් දෙන්න ගන්නවා. ඒ කියන්නේ මොකක් හරි වෙනවා. වෙනව නේද? ඒක මොන වගේ වෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ යම් පැත්තකට ඇදගෙන දුවන්න පුළුවන්. තේරුණා නේද කියන්නේ? හරි. ඒකට අපි කියනවා සම්ප්‍රයුක්ත බලයකට තුල්ල වෙන්න පුළුවන් කියලා. සාධාරණද කතාව? ඔව්. කියන්නේ රිමෝට් එක දැන් මම මෙහෙම රේසින් කාර් ටිකක් හයි කරලා ස්විච් එක දෙනවා. මම මේක ඔන් කරොත් උඹලා හිතන්නේ අරක මොකක් වෙයිද? ඇදගෙන යයි කොහෙට හරි. කියන්නේ මේක. තේරුණාද කියන්නේ? හරි. තව මොනවා වෙයිද? තව මරු දෙයක් වෙයි. තව දෙයක් තමයි කැරකෙන්නත් පුළුවන් බං. ඇයි මේක සෙට්ලා මෙහෙම කැරකෙන්න ගත්තොත් එහෙම. තේරුණාද කියන්නේ? මෙන්න මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද ඇත්තටම? යුග්මයක් වෙන්න පුළුවන්. තවත් එකක් වෙන්න පුළුවන්. මොකක්ද ඒ? ඔව් තවත් එකක් වෙන්න මොනවත්ම නොවි ඔහොමම තියෙන්න පුළුවන්. ඔහොමම තියෙන්න පුළුවන්. ඇයි ඒ? ඇයි යකෝ පුළුවන් බල ටික දුන්නත් ටක්කල හිර වෙලා එහෙම දුවන්නේ නැහැ. නවතිනවා. නිශ්චලයි. ඔය තුනෙන් පිට දෙයක් වෙන්න බෑ. ඔය තුනෙන් පිට දෙයක් වෙන්න බෑ. එක්ක ඇදගෙන දුවන්න ඕනි, නැත්තම් කැරකෙන්න ඕනි, නැත්තම් නවතිලාම තියෙන්න ඕනි. තේරුණා නේද කියන්නේ? හරි. ස්ථීර වශයෙන්ම බලපද්ධතියක් මේ ආකාර තුනෙන් එකක නවතින්න ඕනි. තේරුණා නේද කියන්නේ? හරි. දැන් අපි මෙහෙම දෙයක් කරනවා. අපි කියනවා අපි දැන් පෙන්නවා තිරස් බිඳුවයි ෂුවර්. සිරස් බිඳුවයි ෂුවර්. එතකොට මේක වෙන්න පුළුවන්ද? බෑ. තිරස් බිඳුවයි සිරස් බිඳුව වෙන්න බෑනේ මේක. කොහොමත් වෙන්න බෑ. මේක වෙන්න පුළුවන්ද? ඔව්. මේක වෙන්න පුළුවන්ද? ඔව්. නිශ්චලකාගේ තිරස් බිඳුවයිනේ. තේරුණ කතන්දරේ? යම් පද්ධතියක් චෙක් කරලා බලනවා. තිරස් බිඳුවයි සිරසු බිඳුවයි. එහෙමනම් මේක වෙන්න බෑ. චෙක් කරලා බලනවා. දැන් අපි ඇත්ත කතාව මෙහෙමයි. ඔය චෙක් කරලා බලනකොට තිරස් බිඳුවයි සිරස් බිඳුවයි ඒ කියන්නේ මේක වෙන්න බෑ. මේක වෙන්න පුළුවන්. නැත්තම් මේක වෙන්න පුළුවන්. අපි ඒ පද්ධතියට අපි ඕනනම් මෙහෙම කරමු. නිකන් අපි දඩට කතාවක් ගොතමු. නිකන් අයිස් කුට්ටියක් උඩින් ලී කෑල්ලක් තියලා නූල් කෑලි දාලා රේසින් කාර් හයි කරලා දැන් තියෙනවා. මේක ඔන් කරන්න විතරයි මට තියෙන්නේ. ඔන් කරාම බල යෙදෙනවා. ඊට කලින් මට ඕනනම් පුළුවන්. මේ යෙදෙන බල ගැන ගණිතමය අධ්‍යයනයක් කරනවා. මේ ඔක්කොම නූල් කෑලි වලින් දාලා තියෙන රේසින් කාර් වල තිරස් එකතු කරනවා. බිඳුවයි. සිරස් එකතු කරනවා. බිඳුවයි. ඒ කියන්නේ ඕක ඔන් කරොත් මේක වෙන්න බෑ. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මම කරන්නේ අර ඔන් කරන්නේ නැතුව යම් ලක්ෂයකට ගිහිල්ලා ගූර්ණයක් අරන් බලනවා. ගූර්ණය ගත්තම අන්න ගූර්ණයට එනවා 10 නිව්ටන් මීටර්. කතාව තේරෙනවද කියන්නේ? 10 නිව්ටන් මීටර එනවා. මම මේක ඔන් කරොත් 10 නිව්ටන් මීටර වලින් මේක කරගන්නවා. 10 නිව්ටන් මීටර එනවා කියන්නේ සමතුලිත වෙන්න බෑ. කියපු දේ තේරෙනවනේ. එහෙනම් අනිම මේක වෙන්න බෑ. තිරස් බිඳුවයි සිරස් බිඳුවයි නම් තිරස් බිඳුවක් වෙනවා නම් සිරස් බිඳුවක් වෙනවා නම් මේක කොහොමත් වෙන්න බෑ. ගූර්ණයක් තියෙනවා නම් යම් ගූර්ණයක් තියෙනවා නම් මේක වෙන්නත් බෑ. සමතුලිත එකක කැරකීමක් තියෙන්නත් බෑනේ. එහෙනම් මේක වෙන්නේ නැහැ. දැන් කලින් තේරුම් ගත්තා. ගූර්ණයක් තියෙනවා කියන්නේ මේක වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ. කියන්නේ දෙකක් අරන් පෙන්වන්න ඕනේ නැහැ. තේරුණානේ කියන්නේ? පැහැදිලි කතාව. තිරස් බිඳුවයි සිරස් බිඳුව නම් මේක වෙන්නේ නැහැ. ගූර්ණයක් තියෙන බව පේනවා නම් මේක වෙන්නේත් නැහැ. එහෙනම් ඉතින් මේක වෙන්න ඕනේ. දෙක තුනක් අරන් පෙන්වන්න ඕනේ එක මගේ ඉන්නේ කියලා දෙක තුනක් අරන් බැලුවොත් එක මගේ තමයි ඉන්නේ. තේරුණානේ කියන්නේ? ඒක ප්‍රමාණවත් හොඳටම. ඒක හොඳටම ප්‍රමාණවත් යුග්මයක් බව පෙන්වීමට. ඉතින් බොරු ටිකක් අරන් ඔය කෑ ගැහුවේ දැන් ඔතන ඉවරයි. මේක ඉතින් අද ඉක්මනට ඉවර නිසා මම දරස් කරලා බොරු ටිකක් කිව්වේ අර එම්ෙන්. ඒ කියන්නේ උඹලට ඇඟට වදිනවා කියන බය ගතියක් එනවා. තිරස් බිඳුවයි සිරස් බිඳුවයි යම් ලක්ෂයකට ගූර්ණය අරන් බිඳුවයි නෙමෙයි කිව්ව මදිද වගේ කියලා නෑ ඇති. ලක්ෂ කීපයක් ගන්න ඕනේ නැහැ. හොඳටම ප්‍රමාණවත් හරි. ඕක තමයි හේතුව මේ වැන්දෙන් ඉන්න ඕනේ නැහැ. තනියෙන් පොඩ්ඩක් තේරුම් ගනින්. තේරුම් කිව්දී අවස්ථා තුනයි නම් තියෙන්න පුළුවන්. තිරස් බිඳුවයි සිරස් බිඳුව නම් වෙනවා නම් මේක වෙන්න බෑ. ගූර්ණයක් පවතිනවා නම් මේක වෙන්න බෑ. නැති මේක තමයි වෙන්න ඕනේ.
ඇති එක ගූර්ණයක් ගත්තම ඇති 1 ලක්ෂයකට. අරගෙන බිඳුවයි නෙමෙයි කියලා කියන්න ඕනේ හැබැයි. බිඳුවයි නෙමෙයි කියලා කියන්න ඕනේ. ඒක වෙන කතාවක්. හරි ඉවරයි. ඕනෑම ලක්ෂයකට ගූර්ණේ ශුන්‍ය නොවන බව පෙන්විය යුතු කියලා ඉවරනේ. ඔව්නේ ඉවරයි. පාඩමත් ඉවරයි ඔක්කොම ඉවරයි. ලියපන් පළවෙනි ගාන මෙන්න දෙඩ බඩ ගලේ. අපි දවල්ට කියව දාක්මු ඉවරයි. ආයි තීරි මොනවත් නැහැ. පොඩි කතරයක් දාලා එක තීරි පොඩි කොටස පේලියක් විතර එකක් තියෙන ඉච්චරයි ඉවරයි. විභාගන ටිකක් දෙන්න. ABCD සමචතුරස්‍රයක පළවෙනි ගාන. ABCD සමචතුරස්‍රයක පාදයක දිග සිම්පල් ලේවේ. AB BC CD AB, BC, CD, DA. DA DA, AC BD DB DB දිගේ පිළිවෙලින් නිව්ටන 4 6 10 4,6,10 P, Q හා මූල දෙක PQ capital PQ හා මූල දෙක ඌ බල ක්‍රියා කරයි පද්ධතිය යුග්මයකට ඌනනය වන බව දී ඇත. පළවෙනි කොටස P හා Q බලයන්හි විශාලත්වය සොයන්න. දෙක මෙම බල යුග්මයේ ගූර්ණය සොයන්න. පොඩි හරි අපැහැදිලියක් වගේ තියෙනවා නම් මේක ඔහොම නතර කරලා ගාන කියවන එක නෙමෙයි අර දියාගත්ත තීරි ටික කියවපන්. එතකොට හරි ආයි මොනවත් කලින් බල කරලා තියෙන රෙද්දට කලින් කරපු බල මගුලටද. නිදහසේ කියලා ඉඳපන් මමත් ඉක්මන වෙලාවක් දෙන්න ඉක්මන් කරපළා. ගානක් කියවනකොට පොඩ හොරට වගේ කියවපන් මේකේ විශේෂ පාදයක් විශේෂ ශීර්ෂයක් වගේ තියෙනවද කියලා. එහෙම එකක් නෑ මං හිතන්නේ මේ මගේ සමචතුරස්‍ර ගතියක් ඇඳුන්නේ උඹලා ඇඳපළා සමචතුරස්‍රය මේක සමචතුරස්‍රයක් ඒ නිසා ඉතින් නෝමල් නිසා අපි පාදයේ ගමු AB තිරස් වෙන්නේ විශේෂ කතාවක් නෑ කියලා අපි ඔක්කොටම තීරනවා ඒකනේ. හරි. එතකොට මේකේ තියෙන බල තමයි පාදයක් A කියලා කියන AB දිගේ බලයක් තියෙනවා. BC දිගේ බලයක් තියෙනවා. CD දිගේ බලයක් තියෙනවා. DA දිගේ බලයක් තියෙනවා. 4 මේක 6 මේක 10 මේක P. හරි නේද? හරි. ඊළඟට Q බලය තියෙනවා කවුද? AC දිගේ Q බලය. ඊළඟට DB දිගේ මූල දෙකේ බලය. හරි නේද? හරි. ඔන්න ඔහමයි තියෙන්නේ. තේරුණානේ? හරි. පැහැදිලි. දැන් එතකොට ගාන කියනවා මේ පද්ධතිය යුග්මයකට ඌනනය වෙනවා කියන්නේ තුල්්‍ය වෙනවා කියන්නේ පද්ධතිය යුග්මයකට ඌනනය වෙන බව දී ඇත. යුග්මයකට ඌනනය වෙන බව දී ඇත. ඕකනේ කතන්දරේ. හරි. එතකොට හරි. පද්ධතිය යුග්මයකට ඌනනය වේ නම් තිරස් සමානයි බිඳුවයි. ඔව් නේද? ඔව්. තිරස් බිඳුවයි කියන්නේ මේ ටිකේ තිරස් එකතු කරමු. 4 ඍණ 10 ධන ඇත්තම කතන්දරේ මෙහෙම කරන්නම්. cos 45 දෙකටම පොදු නිසා දැන් අපි ටිකක් තීරුවෙන් ගමු. q ධන මූල 2 කියලා ගන්න පුළුවන් නේද බං? ඒකයගේ සමානයි බිඳුව කියලා කෙලිම කියන්න පුළුවන් නේද? ඇයි මේක යුග්මයක මේ බල ටික ක්‍රියාත්මක වෙලා යුග්මයක ස්වරූපයක් තමයි පෙන්වන්නේ. ප්‍රතිඵල යුග්මයක්. හරි. දැන් එනවා මේකෙම නම් 6යි. මේක මම අරයට වැඩි කරොත් q ධන මූල 2 බෙදීම මූල 2 සමානයි 6යි. ඔක නේද ඇත්ත කතාව? ඔව්. ඒ කියන්නේ q සමානයි මට පේන හැටියට 5යි මූල 2යි නිව්ටන්. ප්‍රශ්නයක් නෑ නේද? නෑ. pq නේ අහන්නේ වගේ. හරි. සමුද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයේ කී කිව්වොත් මට ඕන දෙයක් කරන්න පුළුවන්.
ඒ කියපු දේවල් වලට යටත්ව. ඒ කියන්නේ මේකේ යුග්මයකට තුල්්‍ය නිසා මට තිරස් බිඳුව කරන්න පුළුවන්. ඒකයි කතාව. තව දෙනවා මට සිරස් සමානයි බිඳුවයි. සිරස් සමානයි බිඳුවයි. සිරස් බිඳුවයි කියලා කියන්නේ කෙලින්ම 6 එනවා, ඍණ p එනවා. ධන cos 45 මම ගන්නම් පොදුවට. cos 45 ගත්තොත් එනවා q ඍණ මූල 2 සමානයි බිඳුවයි. හරි නේද කතාව? හරි. දැන් එතකොට මේක හරි. කිව්ත් මම දන්නවනේ 6 ඍණ p ධන 1 යට මූල 2 q කියන්නේ 5යි කියන්නේ 4යි. එතන මේ 4යි මූල 2ක් කියන්නේ සමානයි බිඳුවයි. මේ කැපිලත් යනවා. අන්තිමට මට පේන හැටියට p සමානයි 10ක්ද කොහොමද එනවනේ? p සමානයි 10ක් එනවා. හරිනේ p 10ක් එනවා. ඒක හරි. ඒක විශේෂයෙන් පොඩි දෙයක්. යුග්මයකට තුල්්‍ය නම් අපිට ගන්න පුළුවන් දත්තය. රයිට් පැහැදිලි. ඊළඟට මෙම බල යුග්මයේ ගූර්ණය අහනවා. ගූර්ණය කියන්නේ යුග්මයෙන් ඇති කරන කැරකීමේ ප්‍රමාණයනේ. යුග්මයෙන් ඇති කරන කැරකීම. බල යුග්මයේ ගූර්ණය. රයිට්. ඒකට හොඳම දේ මොකක්ද? අපි කැමති ලක්ෂයක් වටා ගූර්ණය ගමු. මම ගන්නවා a ලක්ෂය වටා ගූර්ණය. a ලක්ෂය වටා මේ වෙලාවේ මම ගූර්ණය ගන්නම් දැනට. පාදයක් a කියලා කියනවා. දැනට මම මේක ගන්නවා සමචතුරස්‍රයක් මහ ලොකු දෙයක් නැහැ. කැමති ලක්ෂයක් වටා ගන්න පුළුවන්. ඕනම ලක්ෂයක් වටා එකම යුග්මයක් නම් ඕනම ලක්ෂයක් වටා එකම ගූර්ණය තමයි තියෙන්නේ. අපි ABCD ලක්ෂ කීපයක් ගත්තේ. ඉස්සෙල්ලා අපි ABCD ලක්ෂ D ලක්ෂය වටා ගත්තේ නෑ නේද බං? අර රූපය අපි D ලක්ෂය වටා ගත්තේ නෑ නේද බං? මට වැරදීමක් වුණා. හරි අපි මේක ඉවර කළා. ඒක හදාගමු. මට උන අඩුපාඩුවක් වුණා එතන. හරි දැන් කමන්නේ අපි හදමු. මට පොඩි ආමතකයක් වුණා එතන. හරි මට දැන් මතක හරි කවන්නේ. එතකොට ගණින් A ලක්ෂය වටා ගූර්ණයක් 6 වරක් A 6 වරක් A ධන 10 වරක් A හරි නේද? හරි. ධන නෙමෙයි ඍණ ඇත්තටම ඍණ මූල 2යි cos 45 වරක් A. උඹලට ඒක තේරුණාද? මෙන්න මේ A ලක්ෂය වටා ගන්නකොට මේ බල තුනම එන්නේ මේ 6 එනවා 10 එනවා මේ මූල දෙකකින් ආයෙ එනවා. මූල 2යි cos මෙහෙට යනවා අනිත් cos එක මෙහෙට යනවා. ඒ 45 නේ. ඒකෙන් අනිත් පැත්තට කැරකෙන්නේ ඍණ. ඒව බැරි නැති ඇත්තටම බෑ කරන්න. ඉතින් මම මගුලක් කරන්න දායි තවත්. එතකොට එතකොට එනවා 16යි A 16යි A ඍණ A හරිනේ කතාව හරි. ඒතර 15යි නිව්ටන් මීටර ඇත්තටම ඒ මන්දනේ ඒ මීටර තිබ්බද කියලා කොහොමද මෙන්න මේ වාමාවර්ත දිශාව තමයි එන්නේ. තේරුණා කියන්නේ හරි පැහැදිලි. මට අමතකයක් වුණා කියන්නේ කලින් පොඩි අපැහැදිලියක් වුණානේ. අර එක තැනක මගේ රීමක් වුණා. මම ඒක ෂණිකව කියන උඹලා ගනින්න බලන්න. අර ඇඳපන් අර යුග්මේ රූපේ තියෙනවනේ යුග්මේ රූපේ. අපි යුග්මේ රූපේ අපි ගත්තනේ A වටක් ගත්තා ගූර්ණේ මතනේ. B වටක් ගත්තා C වටක් ගත්තානේ. D වටක් ගත්තේ නැහැ. ගනින් බලන්න ඉක්මනට ගූර්ණේ දැන් ගනින් නවත්තලා ඔක්කොම D වටක් ගූර්ණේ ගනි. D වටක් ගූර්ණේ ගනි. මෙන්න මෙහෙමනේ තිබුණේ ඔක. මෙන්න මෙහෙමනේ තිබුණේ හරි. මෙහෙම තිබුණ මට එකම තුන මෙතන මේක මෙන්න මෙතන C ද කොහෙද තිබුණේ? මෙහෙමනේ P බලය ආවේ. මේක B ලක්ෂය කියලා ගත්තේ. මේක A ලක්ෂය මේක C. මේක මෙහෙට P වෙනවා. හරි. එතකොට මෙන්න මේක තමයි D. හරිනේ මේක මම x3 ද කොහෙද කිව්වේ නේ? x3 නේ මේ කිව්වේ. හරි. මේක ඉක්මන් කරපන්. හරි. ගණන් D ලක්ෂය වටා ගූර්ණයක්. හරි. මෙන්න මම ගන්නවා ඉක්මනට D වටා වාමාර්ථ ගූර්ණයක්. ගණන් D වටා ගූර්ණයක්. හරි. D වටා ගූර්ණයක් ගත්තොත් අපි මෙතෙන්ට යන්. මෙන්න මේ P බලයට P වරක් ඌට දුර x ධන x3 යකෝ. x ධන x3 ඉඩ කොහෙන් හරි ගණන් එතන මට වැරදුනා එතන. ගණන් මේක ගත්තොත් ඒක අනිත් පැත්තට බං. අන්න ඍණ P වරක් x3 දැක්කද උඹලා පට්ට දුක මේ px ධන px3 ඍණ px3 මගුල සීන් වෙලා ආයතර පරණ px මයින් තේරුණා නේද? නෝට් එක ඔක්කොම හරි. එතන ඒක ඇල අඩුපාඩු කොට සම්පූර්ණ කරන හරි. ඒ කියන්නේ ඕනම ලක්ෂයකට ගූර්ණේ නියතයි එතන. දෙකන කතන්දරේ හරි. ඉතින් මුළු සමස්ත පාඩම මොකද? ඔව් එතන කොටස ඔක්කොම මොකයි? යුග්මයකට තුල්්‍ය වෙන බව දී ඇත. අන්න දඩබඩ ගාලා ගනින්. ඒ කෙලිම කතාව යුග්මයකට තුල්්‍ය බව පෙන්නන්න. ඒකට ගැලපෙන දේ කරපළ. එතකොට හරි. රයිට් ලියපම් මේ ගාන. දෙවෙනි ගාන ABC දැන් කොට දඩබඩ ගාලා ABCD යනවා. ABCD EF යනවා. ABCD EF යනවා. සවිදි ෂඩාශ්‍රයකි. ABCD EF යනවා සවිදි ෂඩාශ්‍රයකි. එහි පාදයක දිග සිම්පල් A වේ. එහි පාදයක දිග සිම්පල් A වේ. කමදලියුම AB, BC, CD. AB, BC, CD, ED, FE, AF, BE, DB, දිගේ පිළිවෙලින්
දිගේ පිළිවෙලින් නිව්ටන 6.241 6.2.4.1 2 8 6 11යි මූල 3 යන බල ක්‍රියා කරයි. පළවෙනි කොටස පද්ධතිය යුග්මයකට ඌනණය වන බව පෙන්වන්න. පද්ධතිය යුග්මයකට ඌනණය වන බව පෙන්වන්න. දෙක යුග්මයේ ගූර්ණය සොයා අභිදිශාව දක්වන්න. සමහරට එහෙම අභිදිශාව කියලාත් කියන දිශාවම තමයි ඒක. අභිදිශාව දක්වන්න. හරි. කියපු සිංහලට අනු පොඩි මේක නතර කරලා උඹලා මොහොතක try කරපියව ඉක්මනට බලන්න ඒ ගාන. මම දැන් ඉක්මනට යන්න දරපඩ කළා. පටන් ගනින් පටස් කළා.